සමාගම් නීතිය හා හවුල් ව්‍යාපාර නීතිය කියන පාඩමට අදාළව ප්‍රශ්න පත්‍ර වල මොනවද අහලා තියෙන්නේ කියලා තමයි අපි කතා කරන්න යන්නේ. හැබැයි සමහර ප්‍රශ්න අපිට කරන්න බැරි වෙන්න පුළුවන්. මොකද ඒ ප්‍රශ්නවල සමාගම් සම්බන්ධයෙන් සහ අපි කිව්වොත් දැනට අපි හවුල් ව්‍යාපාර ගැන කතා කරපු කොටස හැරෙන්න ඉතුරු කොටසෙන් අහලා තියෙන ප්‍රශ්න ටික හැමම තියලා දැනට අපි කරපු කොටසෙන් හවුල් ව්‍යාපාරවල අහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා අපි බලමු. මුලින්ම මම එදා කිව්වා වගේ පෙරලා ගන්න 2020 ජූලි පේපර් එක. අපි අර ඔන්ලයින් ක්ලාස් එකේදී කතා කරපු පේපර් එක පෙරලා ගන්න. ඒකේ B කොටසේ දෙවැනි ප්‍රශ්නය මාත් එක්කම කියවමු. දෙවෙනි කොටසේ A ප්‍රශ්නය, B කොටසේ දෙවෙනි ප්‍රශ්නේ A කොටස. කොටස් දෙකක් තියෙනවනේ ප්‍රශ්නේ. පළවෙනි කොටස කියවන්න. රාජා, නිමල් සහ සුමනා රට පුරා විසිරී සිටින කුඩා ප්‍රමාණයේ විකුණුම්කරුවන්ගෙන් කුළු බඩු මිලටගෙන හෙළ රස නම් වූ වෙළඳ ලකුණක් යටතේ ඇසුරුම් කර විකිණීමේ නිරතව සිටින හෙළ රස හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවන් වෙති. හවුල් ව්‍යාපාරයේ කටයුතු කරගෙන යාමේදී ඔහු 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ විධිවිධාන අනුගමනය කරති. හවුල් ව්‍යාපාරයේ සම්බන්ධකම් භාවිතා කරමින් සුමනායගේ සැමියා සමග හවුල් ව්‍යාපාරයට සමාන ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. කෙසේ වෙතත් සුමනා විසින් අනෙකුත් හවුල්කරුවන් වෙත මේ බව දන්වා නොමැත. ඔබ විසින් කළ යුතු දෑ හවුල්කරුවෙකු වශයෙන් සුමනායගේ යුතුයකම් පැහැර හැර තිබේදැයි පැහැදිලි කරන්න. මේක කියපු ගමන් මොකක්ද ඔළුවට ආපු කාරණාව? මොකක් හරි නඩුවක් මතක් වුණාද? අපි හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන් අතර ඇති සම්බන්ධතාවය ගැන කතා කරද්දී ඒ සම්බන්ධතාවයේ විදියට හවුල්කරුවන්ගේ යුතුයකම් විදියට අපි කරුණු කීපයක් කතා කළා. එතකොට මෙන්න මේ කරුණ වලට මතකද හවුල්කරුවන් හවුල් ව්‍යාපාරික ආයතනය සමග තරඟකාරී වන වෙනත් ව්‍යාපාර පවත්වාගෙන යාම නොකළ යුතුය. පිලන් බ්‍රෝස් versus පිලන් බ්‍රෝස්. එහෙනම් ඔන්න ඔය නඩුව පාදක කරගෙන තමයි දරුවෝ මේ ප්‍රශ්නය අහලා තියෙන්නේ. එතනදී මේකෙදි මේ කියන විදියට සුමන කියන හවුල්කාරිනිය එයාගේ සැමියත් එක්ක එකතු වෙලා හවුල් ව්‍යාපාරයට සමාන තරඟකාරී ව්යාපාරයක් ආරම්භ කරලා තියෙනවා. සහ ඒකෙන් ඒක පවත්වාගෙන ගිහිලා ලාභ ලබලා තියෙන්න පුළුවන්. එහෙනම් අපි ලියන්න ඕනේ මේ වගේ අවස්ථාවකදී හවුල්කරුවෙක් විදියට සුමන යාගේ නෛතික යුතුයකම් කඩ කරලා තියෙනවා. ඒ විදියට කඩ කරපු යුතුයකම් වලින් අපි කතා කරන යුතුයකම තමයි හවුල්කරුවන් හවුල් ව්‍යාපාරික ආයතනය සමග තරඟකාරී වන වෙනත් ව්‍යාපාර පවත්වාගෙන යාම නොකළ යුතුය කියන යුතුයකම. එතකොට මේක පනතේ 30 වන වගන්තියේ තියෙන යුතුයකම. ඊළඟට අපිට කියන්න පුළුවන් පිලන් බ්‍රෝස් versus පිලන් බ්‍රෝස් නඩුව. අපි ලොකු කරුණු ගොඩක් සාකච්ඡා කරේ නෑ. සාකච්ඡා කරපු කරුණු ටික හොඳටම ප්‍රමාණවත්. ඒකෙදි අපි කිව්වා සහෝදරියෝ තිදෙනෙක් අතර හවුල් ව්‍යාපාරයක් තිබ්බා. එක තැනැත්තියක් ඊට ඒ සමාන ස්වභාවයෙන්ම වෙනත් ව්‍යාපාරයක් අත්පත් කරගත්තා. අධිකරණයෙන් කිව්වා ඒ ව්‍යාපාරයේ ලාභයෙන් කොටසක් මේ හවුල්කරුවන් දෙදෙනා වෙතත් ලැබෙන්න ඕනි කියලා ඒ කාරණාව ලියන්න පුළුවන්. ඊළඟට ඔයාලට පුළුවන් අර අපි කිව්වා වගේ අවසානයේට ඔයාලගේ උත්තරය විදියට ඒ නඩු තීන්දුවත් එක්ක අපිට මේ තිබ්බ අවස්ථාව කොහොමද ගැලපෙන්නේ කියලා සුමනා ඒ විදියටම යුතුයකම් කඩ කරලා තියෙනවා. එහෙනම් ඒ හවුල් ව්‍යාපාරයෙන් ලැබපු ලාභය අනිත් හවුල්කරුවෝ දෙන්නවන රාජා සහ නිමල්ටත් බෙදෙනවා කියලා ලියන්න ඕන. ඔය ටික ලියුවනම් ප්‍රමාණවත්. පැහැදිලිද? හරි. එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නයට. මේකේ B කොටස අපිට තාම කරන්න බෑ. ඒ හින්දා දරුවෝ පෙරලා ගන්නවාලගේ ටියුට් එකේ ප්‍රශ්න පත්‍ර තියෙන කොටස 22 පිටුව නේද? 22 පිටුවේ බලන්න 2020 ජනවාරි පේපර් එක. 2020 ජනවාරි කියවමු. පෙරේරා සහ සොයිසා ලිපිද්‍රව්‍ය අයිතම මිලදීගෙන විකිණීමේ හවුල් ව්‍යාපාරයක නියැලී සිටී. ඔවුන් අතර හවුල් ව්‍යාපාර ගිවිසුමක් නොතිබෙන අතර හවුල් ව්‍යාපාරයේ කටයුතු මෙහෙයවීම සඳහා 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ විධිවිධාන ඔහු අනුගමනය කරති.
සොයිසා විසින් ලිපි ද්‍රව්‍ය අයිතම ප්‍රමාණයක් වෙළඳපොළ මිලෙන් 50ක පට්ටමක් සහිතව මිලදීගෙන තිබුණි. එම අයිතම සොයිසා විසින් වෙළඳපොළ මිලට හවුල් ව්‍යාපාරයට විකුණා එම ගනුදෙනුවෙන් ලාභයක් උපයා ගත්තේය. හරි. දැන් ඔය කාරණාවට අදාළව මතක් වෙලා තියෙන්න ඕන එක නඩු තීන්දුවක්. මොකක්ද? බෙන්ට්ලි vs ක්‍රේවන් නඩුව. අර සීනි සම්බන්ධ නඩුව මතකයි නේද? අපි කිව්ව රහස්‍ය ලාභ ගැන. එහෙනම් දරුවෝ ඔය ප්‍රශ්නෙට ඒ කොටස තමයි අදාළ වෙන්නේ. ඊට අමතරව ඔයාලට තව යුතුයකම් විදිහට කියන්න පුළුවන් මේ නිවැරදි ගිණුම් හා සම්පූර්ණ තොරතුරු හවුල්කරුවන්ට ඉදිරිපත් කරන්න ඕනි කියන යුතුයකමත් මෙතෙන්දි කඩ වෙලා තියෙනවා. අයියේ. මොකද සොයිසා ඇත්තටම එයාගේ ලැබපු ලාභය ගැන කිසි දෙයක් කියලා නැහැ. කියන්නේ නිවැරදි තොරතුරු හෙළි කරලා නැහැ. ඊළඟට මේ කාරණාව තමයි මූලිකම වෙන්න ඕනි කියලා අපි කිව්වා. ඊළඟට මෙන්න මේ පතිරණ ඉදිරිය පතිරණ නඩුව තියෙන අන්හවුල්කරුවන්ගේ කැමැත්තෙන් තොරව ව්‍යාපාර ගනුදෙනුවකින් ප්‍රතිලාභයක් ලැබලා තියෙනවා නම් ඒකත් ගිණුම්ගත වෙන්න ඕනි කියන කාරණාව. ඔය කියන කරුණු තුන ලිව්වනම් ප්‍රමාණවත්. එතකොට ඔය තුන කියලා විශේෂයෙන්ම මේ බෙන්ට්ලි vs ක්‍රේවන් නඩුව ලියන්න ඕනේ. එහෙනම් අවසාන වශයෙන් පතිරණ vs පතිරණ නඩුවත් ලිව්වට කමක් නැහැ. ලියනවා නම් හොඳයි. නොලිව්වත් මේකේ නම විතරක් හරි ලියන්න. මේ බෙන්ට්ලි vs ක්‍රේවන් නඩුවේ නම් මොකක්ද උනේ කියලා පොඩක් කෙටියෙන් කියන්න. එතකොට මේ නඩුවත් ලියලා නම විතරක් හරි ඔයාලට කියන්න පුළුවන් මේකෙදි සොයිසා යාගේ යුතුයකම් කඩ කරලා තියෙනවා කියලා පැහැදිලි. එතකොට එයා ඒ උපයපු ලාභ හවුල් ව්‍යාපාරයේ අනිත් හවුල්කරුවන්ටත් ලැබෙන්න ඕනේ. ඒ නිසා පෙරේරටත් එයා ඒ උපයපු ලාභයෙන් කොටසක් අයිති. මොකද ඒක ව්‍යාපාරයේ ලාභයක් විදියටයි සලකන්න ඕනේ කියලා ලියන්න ඕනේ. හරි. එහෙනම් 2019 ජූලි පේපර් එකට යන්න. බලන්න පියුමි සහ නාමල් යනු රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වූ අභාව ප්‍රාප්ත පෙරේරා මහතාගේ දරුවන්ය. පෙරේරාට අයිතිව තිබූ සීමා සහිත පෙරේරා පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස නෑ. ඒක දැන් ඔයාලට ලියන්න බෑ. මොකද ඒක සමාගම් කොටසෙන් අහලා තියෙන්නේ. ඒ නිසා අපි යමු 2019 ජනවාරි පේපර් එකට. ඔව් ඒකේ තියෙන්නේ හවුල් ව්‍යාපාර ප්‍රශ්නයක්. කියවන්න. ප්‍රාග්ධනයට එක හා සමානව දායක වෙමින් කමල් ගීතා සහ රාජා ප්‍රචාරණ නියෝජිත ආයතනයක් පවත්වාගෙන යාමට හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. එහිදී හවුල් ව්‍යාපාර ගිවිසුමක් නොතිබුණු අතර 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත අනුගමනය කිරීමට ඔවුන් එකඟ විය. එහෙනම් ගිවිසුමක් තිබ්බේ නෑ. යාළ එකඟ වෙලා තියෙනවා ආඥා පනත අනුගමනය කරනවා කියලා. ගීතා ව්‍යාපාරය තුළ ඉතා ක්‍රියාකාරීව කටයුතු කරන අතර සේවාදායකයන් සමග සියලුම ව්‍යාපාරික රැස්වීම් වලට ඇය සහභාගී වෙයි. කමල් ප්‍රාග්ධනයට එක හා සමානව දායක වුවද ප්‍රචාරණ නියෝජිත ආයතනයෙහි එදිනෙදා කටයුතු වලින් ඉවත්ව සිටීමට ඔහුට අවශ්‍ය වේ. තවද ඔහුගේ බිරිඳ මෙම ව්‍යාපාරයට හවුල්කරුවෙක් ලෙස හඳුන්වා දීමටද ඔහුට අවශ්‍යව ඇත. කෙසේ වෙතත් ගීතා මෙම තීරණයට විරුද්ධ වූ අතර හවුල් ව්‍යාපාරයේ ලාභ වලින් අමතර ලාභයක් ඇයට ලැබිය යුතුයයි ඇය දැනුම් දුන්නාය. තවද රාජාගේ මතය වී ඇත්තේ ව්‍යාපාරයේ කළමනාකාරීත්වය කෙරෙහි ඔහුගේ දායකත්වය වෙනුවෙන් ඔහුට බැටුපක් ගෙවිය යුතු බවයි. එලෙසම රාජාට සහ කමල්ට ව්‍යාපාරයේ ස්වභාවය වෙනස් කිරීමටද අවශ්‍යව ඇති අතර ගීතා එයට දැඩි ලෙස විරුද්ධත්වය පෑවාය. ඔබ විසින් කළ යුතු දෑ කමල් ගීතා සහ රාජාගේ අයිතිවාසිකම් හා යුතුයකම් පිළිවෙලින් විමසන්න. හරි. එතකොට දරුවාලට පේනවා මේ ප්‍රශ්නේ කොටස් කීපයක් ගැන පරීක්ෂා කරන්න උත්සාහ කරලා තියෙනවා. දැන් ඕක කියවපු ගමන් ඔක්කොම ටික පැටලෙනවා නේද? එහෙනම් ওই වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඔය අහලා තියෙන්නේ දරුවෝ ප්‍රශ්න කීපයක්. එකක් නෙමෙයි. ඇත්තටම කිව්වොත් ප්‍රශ්න 5ක් තියෙනවා ඔය ප්‍රශ්නේ ඇතුලේ. ඒ හින්දා ඔය ප්‍රශ්න 5 ඔයාලා ඉස්සෙල්ලම පේපර් එකේ ඉරි වලින් වෙන් කර ගන්න ඕනේ. ඊට පස්සේ ඔය එක එක ප්‍රශ්නෙට අපි උත්තර ලියන්න ගන්න ඕනේ. ඔය වගේ ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර ලියන්නේ එහෙමයි. එහෙනම් මුලින්ම
මොනවද මේ අහලා තියෙන issues කියලා අපි වෙන් කරගන්න ඕනේ. කියන්නේ අහලා තියෙන ප්‍රශ්න ගැටලු මොනවද කියලා. මේකේ ගැටලු 5ක් ගැන අහලා තියෙනවා. ඒ හින්දා ඔය 5 වෙනම ඇඩ්‍රස් කරලා අපි උත්තර ලියන්න ඕනේ. ඒ හින්දා මුලින්ම ඔය 5 වෙන් කරගන්න ඕනේ. ඊළඟට ප්‍රශ්න පටන් ගද්දිම ඔයාලා කියන්න ඕනේ දරුවෝ. ඊළඟට කියන්න ඕනේ මේ තුන්දෙනා කරගෙන යන්නේ හවුල් ව්‍යාපාරයක්. එතකොට මේ හවුල් ව්‍යාපාරය සම්බන්ධයෙන් කටයුතු පාලනය වෙන්න ඕනේ සාමාන්‍යයෙන් නම් හවුල් ගිවිසුමෙන්. හැබැයි මේ තුන්දෙනා එකඟ වෙලා තියෙනවා යාළ අතර හවුල් ගිවිසුමක් නැති නිසා ඒ හවුල් ව්‍යාපාරයේ කටයුතු මොකකින් පාලනය වෙනවා කියලාද? ආඥා පනතෙන් 1890 හවුල් ආඥා පනතේ තියෙන ප්‍රතිපාදන අනුව මෙයාලා අතර තියෙන හවුල් ව්‍යාපාරය පාලනය වෙනවා කියලා. ඔය කොටස ලියලා තමයි එහෙනම් ප්‍රශ්නෙට අපි උත්තර ලියන්න පටන් ගන්න ඕනේ. ඊළඟට අපි බලමු එකින් එක මේ ප්‍රශ්නේ තියෙන ප්‍රශ්න නැත්නම් issues අපි කියන ගැටලු මොනවද කියලා. මුලින්ම තියෙන ප්‍රශ්නේ තමයි බලන්න මේ තුන්දෙනා අතර එක්කෙනෙක් ඉන්නවා එයා ව්‍යාපාරය තුල ක්‍රියාකාරීව කටයුතු කරනවා. හැබැයි සමහර හවුල්කරුවෝ මේ ව්‍යාපාරය තුල ක්‍රියාකාරීව කටයුතු කරන්නේ නැහැ. එහෙනම් අපිට කියන්න පුළුවන් මේකේ මේ කමල් කියන පුද්ගලයා කියනවා එයාට එදිනෙදා කටයුතු වලින් ඉවත් වෙලා සිටින්න අවශ්‍යයි කියලා. හැබැයි එහෙම ඉන්න පුළුවන් ද ආඥා පනතේ හැටියට නම්? බෑ. එයාලා හැමෝම ව්‍යාපාරයේ කළමනාකරණයට සහභාගී වෙන්න ඕනි කියලා පනතේ 24 වගන්තියේ කියනවා දරුවෝ. එහෙනම් ඔය කියන කාරණාව තමයි අපිට මේකට විස්තර කරන්න තියෙන්නේ. එතකොට මුලින්ම අපිට ලියන්න පුළුවන් කමල්ට ප්‍රචාරණ ආයතනයේ දිනදා වැඩ කටයුතු වලින් ඉවත්ව සිටීමට ඇති අවශ්‍යතාවය කියලා ලියලා ඒක යටතේ අපිට විස්තර කරන්න පුළුවන්. 1890 හවුල් ආඥා පනතේ 24 වගන වගන්තිය කියනවා හැම හවුල්කරුවෙක්ම හවුල් ව්‍යාපාරයේ කළමනාකරණ කටයුතු වලට සම්බන්ධ විය යුතුයි කියලා. ඒ වගේම ඒකම සම්බන්ධ වෙන එක අනිවාර්ය කරලා තියෙනවා ගිවිසුමක් නැතුව හවුල් ව්‍යාපාරයේ කටයුතු හවුල් ආඥා පනතෙන් පාලනය වෙනවා නම් ඒ නිසා අපිට කියන්න පුළුවන් කමල්ට ප්‍රචාරණ ආයතනයේ දිනදා වැඩ කටයුතු වලින් ඉවත් වෙලා ඉන්න බැහැ කියලා. පැහැදිලිද? හරි. ඊළඟ කාරණාව තමයි කමල් කියනවා එයාගේ බිරිඳව හවුල් ව්‍යාපාරයට අලුත් හවුල්කරුවෙක් ලෙස හඳුන්වා දෙන්න අවශ්‍යයි කියලා. මේක කරන්න ඕනේ කොහොමද? මතකද පනතේ 24 වෙනි වගන්තියේ කිව්වා අර බයින් vs රීඩ් නඩුවේම අපි කතා කරේ හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෙක් අලුතෙන් බඳව ගන්නවා නම් සියලු හවුල්කරුවෝ ඒකට කැමති වෙන්න ඕනි කියලා. හැබැයි මෙතන එක හවුල්කරුවෙක් ඒකට කැමති නැහැ. කවුද? ගීතා කැමති නැහැ. එහෙනම් ගීතා කැමති නැත්නම් කොහෙත්ම යාට හවුල්කරුවෙක් විදියට කමල්ට තමන්ගේ බිරිඳව හවුල් ව්‍යාපාරයට එකතු කරගන්න විදියක් නැහැ. මොකද හැම හවුල්කරුවෙක්ගේම කැමැත්ත කියන එක අත්‍යවශ්‍යයි. ඊළඟ කාරණාව තමයි ගීත කියනවා එයාට අමතර ලාභයක් ලැබෙන්න ඕනේ කියලා. හැබැයි මේක කරන්න පුළුවන්ද? බෑ. මොකද පනතේ 24 වන වගන්තිය අපි මුලින්ම කිව්වා සියලු හවුල්කරුවන්ට ව්‍යාපාරයේ ප්‍රාග්ධනය හා ලාභාලාභ සමසමවයි බෙදෙන්න ඕනි කියලා. එහෙනම් ගීතාට අමතර ලාභයක් ලැබීමට ඇති හැකියාව ගැන අපිට කියන්න තියෙන්නේ අර විදියටම පනත ලියලා පනත 24 වන වගන්තිය මෙහෙම කියලා තියෙනවා. ඒ හින්දා හැමෝම සමානව තමයි ලාභ බෙදා ගන්න ඕනේ. ගීතාට විතරක් අමතර ලාභයක් ලබන්න හැකියාවක් නැහැ කියලා. ඊළඟ කාරණාව තමයි රාජා කියනවා එයාට ව්‍යාපාරයේ කළමනාකාරීත්වය වෙනුවෙන් වැටුපක් ලබන්න අවශ්‍යයි කියලා. මෙහෙම වැටුපක් ලබන්න පුළුවන්ද? බෑ. ඒත් පනත 24 වන වගන්තිය කියනවා හවුල් ව්‍යාපාරයේ කළමනාකරණයට සහභාගී විය යුතුයි කියලා හැමෝම. හැබැයි ඒ වෙනුවෙන් හවුල්කරුවන්ට පාරිශ්‍රමිකයක් හෝ වැටුපක් ලබන්න අයිතියක් නැහැ කියලාත් පනත කියනවා. එහෙනම් ඒ කාරණාව ලියලා අන්තිමට අපිට කියන්න පුළුවන් රාජට ව්‍යාපාරයේ කළමනාකාරීත්වය වෙනුවෙන් වේතනයක් ලබන්න නැත්නම් පාරිශ්‍රමිකයක් වැටුපක් ලබන්න හැකියාවක් අයිතියක් නැහැ කියලා. ඊළඟට අපි
අපේ ප්‍රශ්නේ තියෙන අන්තිම කොටස තමයි අන්තිම ඉෂුව එක තමයි ව්‍යාපාරයේ ස්වභාවය වෙනස් කිරීම සම්බන්ධයෙන් තියෙන කොටස. මතකද ව්‍යාපාරයේ ස්වභාවය කොහොමද වෙනස් කරන්න කියලා? අපි කිව්වා ව්‍යාපාරයක ස්වභාවය වෙනස් කරනවා නම් ඒ වගේ තීරණයක් ගන්න පුළුවන් ඒකමතිකව විතරයි. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරේ ඉන්න හැම හවුල්කරුවෙක්ම ඒ තීරණයට කැමති වෙන්න ඕනේ කියලා. හැබැයි මේ ප්‍රශ්න විදියට නම් ගීතයකට කැමති නෑ හින්දා එයාලට හවුල්කරුවෝ විදියට හවුල් ව්‍යාපාරය වෙනස් කරන්න තීරණයක් ගන්න බෑ. ඒකට හැම දෙනාම කැමති වෙලා ඉන්න ඕනේ. හැබැයි සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලදී නම් වැඩි කැමැත්ත ප්‍රමාණවත්. අපිට ලියන්න පුළුවන් මේ ප්‍රශ්නේදී ගීතගේ කැමැත්ත නැතුව එයාලට හවුල් ව්‍යාපාරයේ ස්වභාවය වෙනස් කරන්න බෑ කියලා. පැහැදිලිද දරුවෝ? එතකොට ඔන්න ඔය විදියට ඔය ප්‍රශ්න පහ වෙන වෙනම අපිට කරුණු පහක් විදියට උත්තර ලියන්න තමයි තියෙන්නේ. හරි. එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ඊළඟට 2018 ජූලි ප්‍රශ්නය. ඒකේ ප්‍රශ්න දෙකක් තියෙනවා වලට පේනවා. පළවෙනි එක සමාගමක් සම්බන්ධයෙන් තියෙන්නේ. අපි දෙවෙනි කොටස කියවමු. අමල් සහ රමල් ඔටෝසෝන් නමින් මෝටර රථ මිලදී ගැනීමේ සහ විකිණීමේ හවුල් ව්‍යාපාරයක නියැලී සිටි. ඔවුන් අතර හවුල් ව්‍යාපාර ගිවිසුමක් නොතිබුණි. අමල් විසින් රුපියල් 50,000ක වට්ටමක් සහිතව හවුල් ව්‍යාපාරය වෙනුවෙන් මෝටර රථයක් මිලදී ගන්නා ලදී. කෙසේ වුවත් ඔහු එම වට්ටම පිළිබඳව රමල්ට හෙළිදරව් නොකළ අතර එම ගනුදෙනුව තුළින් රුපියල් 50,000ක රහස්‍ය ලාභයක් උපයන ලදී. පසුව රමල් මෙම රහස්‍ය ලාභය පිළිබඳව අනාවරණය කරගන්නා ලදී. ඔබ විසින් කළ යුතු දෑ රමල්ගේ නෛතික හිමිකම පැහැදිලි කරන්න. ආයෙත් මොකක් ගැනද මේ අහන්නේ? මේ බෙන්ට්ලි vs ක්‍රේවන් නඩුව ගැන. සහ පතිරණ ඉදිරිව පතිරණ නඩුව ගැන. ඔන්න ඔය දෙක රහස්‍ය ලාභ ලැබීම හා ව්‍යාපාරයේ ගනුදෙනු වලින් ප්‍රතිලාභයක් ලැබලා තියෙනවා නම් ඒක හැමෝ වෙනුවෙන්ම ගිණුම් ගත කරන්න ඕනි කියන කරුණු දෙක තමයි දරුවෝ ඔය ප්‍රශ්නටත් එන්නේ. ඔයාලට පේනවා ඔය කරුණු දෙක විතරක් අහපු අවස්ථා කීපයක්ම අපිට හම්බුණා. එහෙනම් මේ සැරේත් ඔය ප්‍රශ්න අහන්න බැරිද? පුළුවන්. චුටක් වෙනස් කරලා දීලා පතිරණ ඉදිරිය පතිරණ නඩුව සහ බෙන්ට්ලි vs ක්‍රේවන් නඩු දෙක එහෙනම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. මේ පිලන් බ්‍රෝස් vs පිලන් බ්‍රෝස් නඩුව ඒකත් මේ වෙද්දි ප්‍රශ්න කරලා තියෙනවා. එහෙනම් දරුවෝ මේ කරුණ නම් මෙච්චර කල් අහලා නැහැ. බයින් vs රීඩ් නඩුව අහලා තිබ්බා. අර ඔක්කොම ප්‍රශ්න තිබ්බ එක කොටසෙදි විතරයි මේක අහලා තිබ්බේ. එහෙම නැතුව ඒකෙන් විතරක් තනි ප්‍රශ්නයක් තාම නම් අහලා නැහැ. හැබැයි මේ නඩු ටික හැමදාම ප්‍රශ්න කරලා තියෙනවා. එහෙනම් ඔයාලට පේනවා අපි මේ ඉගෙන ගත්තු හවුල්කරුවෝ අතර සම්බන්ධතාවය යාළ අතර තියෙන යුතුයකම් අයිතිවාසිකම් ගැන කොටස ඇත්තටම ගොඩක් අවස්ථාවලදී හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් ප්‍රශ්න ගත කරලා තියෙනවා. ඒ කියන්නේ ඒක වැදගත් කොටසක්. හරි. එහෙනම් පේපර්ස් ටික ඉවර හින්දා අපි යමු අද අපිට කරන්න තියෙන කොටසේ මොනවද තියෙන්නේ කියලා බලන්න. අපි එදා කතා කරලා ඉවර කරේ මේ අපි ප්‍රශ්න කතා කරේ මොනව සම්බන්ධයෙන්ද? හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෝ අතර තියෙන සම්බන්ධතාවය ගැන. හැබැයි අපි දැන් කතා කරන්න යන්නේ හවුල් ව්‍යාපාරයක් එක්ක බාහිර පාර්ශවයන්ට තියෙන කොයි වගේ සම්බන්ධතාවයක්ද කියන එක ගැන. සාමාන්‍යයෙන් හවුල් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ගත්තහම අපි දන්නවා මේ හවුල් ව්‍යාපාරය හැම වෙලේම බාහිර පාර්ශවයක ගනුදෙනු කරනවා. හවුල් ව්‍යාපාරය වෙනුවෙන් බාහිර පාර්ශවයක එක්ක එක හවුල්කරුවෙකුට දෙන්නෙකුට නැත්නම් හැමෝම හවුල්කරුවෝ එකතු වෙලා හරි ගනුදෙනු කරන්න පුළුවන්. ගිවිසුම් ඇති කරගන්න වෙනත් සම්බන්ධතා ඇති කරගන්න පුළුවන් හවුල් ව්‍යාපාරය වෙනුවෙන්. එතකොට කොහොමද ඒ වගේ ගිවිසුමකට හවුල්කරුවෝ වගකීමට ලක් කරන්නේ? මොකද හවුල් ව්‍යාපාරයක් කියන්නේ සමාගමක් වගේ දෙයක් නෙමෙයි. සමාගමක නම් මොකද වෙන්නේ? සමාගමක අධ්‍යක්ෂකවරයෙක් හෝ සේවකයෙක් හෝ කරපු දෙයක් සම්බන්ධයෙන් සමාගමේ නමට විරුද්ධව නඩු දාන්න පුළුවන්නේ. හැබැයි හවුල් ව්‍යාපාරයකට පුළුවන්ද හවුල් ව්‍යාපාරයකට එරෙහිව හවුල් ව්‍යාපාරයේ නමින්ම නඩු පවරන්න? බෑ. හවුල් ව්‍යාපාරය කියන්නේ
නෛතික පුද්ගලයෙක් නෙමෙයි. නැත්තම් වෙනම නෛතික පැවැත්මක් තියෙන ආයතනයක් නෙමෙයි. අපි කතා කරා හවුල් ව්‍යාපාරය කියන්නේ කොයි වගේ දෙයක්ද? හවුල්කරුවෝ කීප දෙනෙක් එකතු වෙලා අර පොදු චේතනාවෙන් ඇති කරගත්තු ව්‍යාපාරයක්. ඉතින් මේ වගේ දෙයකට දරුවෝ හවුල්කරුවෝ නැතුව කිසිම පැවැත්මක් නැහැ. හින්දා අපි කියනවා හවුල් ව්‍යාපාරයකට නෛතික පුද්ගලභාවයක් නැහැ. කියන්නේ හවුල් ව්‍යාපාරයේ නමින් නඩු පවරන්න හෝ හවුල් ව්‍යාපාරයේ නමින් නඩු පවරනු ලබන්නේ කියන්නේ හවුල් ව්‍යාපාරයට එරෙහිව හවුල් ව්‍යාපාරයේ නමින් නඩු පවරන්න අවස්ථාව නැහැ. ඒ හින්දා හවුල්කරුවෝ කරපු වරදකට හවුල් ව්‍යාපාරය කරපු වරදකට හැම වෙලේම බාහිර පාර්ශවයන්ට නඩු පවරන්න වෙන්නේ හවුල්කරුවන්ගේ නම් වලින්. එතකොට එක හවුල්කරුවෙක් නම් ගිවිසුමකට එළඹුණේ නැත්නම් යම්කිසි සම්බන්ධතාවයක් ඇති කරගත්තේ නඩු පවරන්න ඕනේ ඒ හවුල්කරුගේ නමින්ද නැත්නම් හැම හවුල්කරුවන්ගෙන්ම නම් වලින්ද? ඔන්න ඔය ගැන තමයි අපි මේ කතා කරන්න යන්නේ. හවුල් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ගත්තහම එක සිද්ධාන්තයක් තියෙනවා දරුවෝ. අපි ඒකෙදි කියනවා හැම හවුල්කරුවෙක්ම හවුල් ව්‍යාපාරයේ වගේම අනෙත් හවුල්කරුවන්ගෙත් නියෝජිතයෙක්. මොකක්ද? එක හවුල්කරුවෙක් අනෙක් හවුල්කරුවන්ගේ වගේම හවුල් ව්‍යාපාර ආයතනයේ නියෝජිතයෙක්. එහෙනම් නියෝජිතයෙක් නම් මොකද වෙන්නේ? ප්‍රධානියත් වගකීමට බැඳෙන්න ඕනේ. ඒ කියන්නේ එක හවුල්කරුවෙක් කරන ක්‍රියාවක් සම්බන්ධයෙන් මුළු හවුල් ව්‍යාපාරයම සහ අනෙක් හවුල්කරුවෝ වගකීමට බැඳෙනවා. ඒ කියන්නේ අපි හිතමු තුන් දෙනෙක් ඉන්න හවුල් ව්‍යාපාරයක ABC කියලා පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා. ඒ ගිහින් X කියලා පාර්ශවයක් එක්ක භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් ඇති කර ගන්නවා. ඊට පස්සේ මෙයා මේ ගිවිසුම කඩ කරනවා. එතකොට Xට නඩු පවරන්න පුළුවන් කාට විරුද්ධවද? Aට විරුද්ධව විතරක් නෙමෙයි ABC කියන 3 දෙනාටම විරුද්ධව. මොකද මේ අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කියන පදනම යටතේ හවුල්කරුවෝ හැමෝටම විරුද්ධව නඩු පවරන්න Xට හැකියාව තියෙන. ඔන්නක තමයි දරුවෝ හවුල් ව්‍යාපාරයකට විරුද්ධව තෙවන පාර්ශවයක් නඩු පවරනවා නම් නැත්නම් ක්‍රියාමාර්ග ගන්නවා නම් තියෙන විශේෂත්වය. එතකොට මොන වගේ ගිවිසුම් බාහිර පාර්ශවයක් එක්ක ඇති කරගත්තොත්ද මේ අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය ක්‍රියාත්මක වෙන්නේ? මේක දරුවෝ සාමාන්‍යයෙන් පෞද්ගලික ගිවිසුමක් නොවන ව්‍යාපාර ආයතනයට අදාළව ඕනම කරුණක් සම්බන්ධයෙන් ඇති කරගන්න ගිවිසුමකට මේ විදියට අනෙක් හවුල්කරුවෝ බැඳීමට ලක් වෙනවා. ඒකට අපි කියනවා ගිවිසුමෙන් එකඟ වෙලා තිබෙන්නේ නැතත් ව්‍යාපාරයේ කටයුතු කරගෙන යන්න හවුල්කරුවෙක්ට මොකක්ද ලැබෙන්නේ? ව්‍යංග බලයක් ලැබෙනවා. අපි අර නියෝජ්‍යත්වයේදී කතා කළා වගේම මෙතෙන්දිත් හවුල්කරුවන්ට ව්‍යංග බලයක් ලැබෙනවා ගිවිසුමේ කිසිම දෙයක් සඳහන් නොවුණා. මොනවද මේ ව්‍යංග බලය යටතේ ලැබෙන බලය? මොන වගේ ගිවිසුම් ඇති කරගන්නද මේ විදිහේ ව්‍යංග අධිකාරියක් ලැබෙන්නේ? පළවෙනි එක තමයි ව්‍යාපාර ආයතනයේ තියෙන භාණ්ඩ විකුණන්න. ඒ වගේම ව්‍යාපාර ආයතනයේ තියෙන ද්‍රව්‍ය විකුණන්නත් පුළුවන්. නැත්නම් අලෙවි කරන්න පුළුවන්. තුන්වෙනි කාරණය තමයි ව්‍යාපාර ආයතනයේ මුදල් බාර ගන්නත් ඒ වෙනුවෙන් ලදුපත් හෝ රිසිට්පත් නිකුත් කරන්නත් පුළුවන්. ඊළඟට හවුල් ව්‍යාපාර ආයතනයට සේවකයෝ අවශ්‍ය වෙනවනේ. ඒ වගේ සේවකයෝ බඳව ගන්න සහ වුණ සේවයේ යොදවන්නත් හවුල්කරුවන්ට හැකියාව තියෙනවා. ඊළඟට හවුල් ව්‍යාපාරයේ නමින් ගනුදෙනු කළ හැකි ලියවිලි අපි ඊළඟ දවසේ අපි ඉරිදා කතා කරපු පාඩම සම්බන්ධයෙන් අපි කතා කළා දරුවෝ චෙක් පත් ගැන. ඊළඟට පොරොන්දු නෝට්ටු විනිමය බිල්පත් වගේ දේවල් ගැන. එතකොට මෙන්න මේ කියන ගනුදෙනු කළ හැකි ලියවිලි ප්‍රතිග්‍රහණය කරන්න, ඒවා සකස් කරන්න, ඒවා නිකුත් කරන්න ව්‍යාපාරය වෙනුවෙන් එක හවුල්කරුවෙකුට හැකියාව තියෙනවා. එක හවුල්කරුවෙකුට නෙමෙයි හැම හවුල්කරුවෙකුටම හැකියාව තියෙනවා. ඊළඟ එක තමයි ව්‍යාපාර ආයතනයට ණය ගන්න පුළුවන්. මෙහෙම ණය ගද්දී ව්‍යාපාරයේ දීපල අප විදියට තැන්පත් කරන්නත් හැකියාව තියෙනවා. ඊළඟ එක තමයි ව්‍යාපාර ආයතනයේ
ණය ගැතියෝ ඉන්නවා නම් ණය පැහැර හැරපු පුද්ගලයෝ ඉන්නවා නම් එයාලට විරුද්ධව නඩු පවරන්න සහ ව්‍යාපාරයට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න නීතිඥවරයෙක්ව පත් කරගන්න යට උපදෙස් දෙන්නත් හවුල්කරුවෙකුට ව්‍යංග බලයක් තියෙනවා. එහෙනම් ඔය කියපු කාරණා සම්බන්ධයෙන් හවුල්කරුවෙක් ඇති කරගන්න ගිවිසුමක් ගනුදෙනුවක් ගැන අනෙක් හවුල්කරුවන්ටත් ඒ ගිවිසුම ඇති කරගත්තු හවුල්කරුට වගේම හා සමානම වගකීමක් තියෙනවා. බාහිර පාර්ශවයක් එයාලට චෝදනා කරද්දී අනෙක් හවුල්කරුවන්ට බෑ එකෙන් මිදෙන්න මේ ගිවිසුමට අපි සම්බන්ධ නැහැ හින්දා අපිට මේකට වග කියන්න බෑ කියලා ඒ වගකීමෙන් මිදෙන්න හවුල්කරුවන්ට කිසිම හැකියාවක් නැහැ. හරි. ඔය සම්බන්ධයෙන් අපිට නඩු තීරණ තියෙනව දරුවෝ 3ක් ගැන කතා කරන්න. පළවෙනි එක තමයි Mercantile Credit Company Limited versus Garrett කියන නඩුව. මේකෙදි පුද්ගලයෝ දෙන්නේ හවුල් ව්‍යාපාරයක් කරගෙන යනවා. එතකොට මේ හවුල් ව්‍යාපාරය තියෙන්නේ වාහන අලුත් වැඩියා කිරීම සම්බන්ධයෙන්. මේ හවුල් ව්‍යාපාරයට අරගෙන එන එක පුද්ගලයෙක් මෝටර රථයක් ඒක අලුත් වැඩියා කරලා දෙන්න කියලා. මේකේ ඉන්න එක හවුල්කරුවෙක් මොකද කරන්නේ? මේක අලුත් වැඩියා කරලා වෙන කෙනෙකුට වෙනත් එවන පාර්ශවයකට මේ මෝටර රථය විකුණලා දානවා. එතකොට මේකේ ඇත්ත අයිතිකාරය මොනවද කරන්නේ? එයා A හා B කියන දෙන්නටම විරුද්ධව නඩු පවරනවා. B කියනවා, ඒ කියන්නේ දෙවනි හවුල්කරු කියනවා මම මේ ගනුදෙනුවට කිසි සම්බන්ධයක් නැහැ. ඕක කරලා තියෙන්නේ අනිත් හවුල්කරු. ඒ කියන්නේ අපි කියමු A කියලා. ඒ තමයි ඕක කරලා තියෙන්නේ. හින්දා මම ඕකට වග කියන්නේ නැහැ. මම ඔය ගැන දන්නේවත් නැහැ කියලා. හැබැයි අධිකරණය කියනවා එහෙම කියලා මේ අනෙක් හවුල්කරුට ගැලවෙන්න බෑ. හවුල්කරුවෝ දෙන්නම හවුල් ව්‍යාපාරය වෙනුවෙන් මේ ගනුදෙනුවට නැත්තම් මේ ගිවිසුමට වගකීමට බැඳෙනවා කියලා. ඕක තමයි Mercantile Credit Company Limited versus Garrett කියන නඩුවේදී සිද්ධ වුණේ. ඊළඟට අපිට තව නඩුවක් තියෙනවා Samuel ඥානම and others versus Ismail Lebbe කියන නඩුව. Samuel ඥානම and others versus Ismail Lebbe. මේකෙදි මේ හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවෝ 4ක් හිටියා. ඒ වගේම මේගොල්ලෝ ගිවිසුමක් අත්සන් කරගත්ත වෙනත් සමාගමක් එක්ක ඒ ගිවිසුමට අත්සන් කරලා තිබ්බේ නැහැ හවුල්කරුවෝ හැමදෙනාම. හවුල්කරුවෝ කීප දෙනෙක් විතරයි මේ ගිවිසුමට අත්සන් කරලා තිබ්බේ. කොහොම හරි මේ ගිවිසුම කඩ වෙලා තිබුණා. ඒ හින්දා මේ සමාගම හවුල් ව්‍යාපාරයේ හිටපු හැම හවුල්කරුවටම විරුද්ධව නඩු දානවා. අධිකරණය කියනවා ගිවිසුමට අත්සන් නොකළත් හැම හවුල්කරුවෙක්ම අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වයේ මත වගකීමට බැඳෙනවා කියලා. පැහැදිලිද? සැමුවෙල් ඥානම and others versus ඉස්මායිල් ලෙබ්බේ. ඊළඟට තව කාරණාවක් තියෙනවා දරුවෝ. මේක අපි කතා කරේ මේ හවුල්කරුවන්ගේ ව්‍යංග බලය යටතේනේ. අපිට හවුල්කරුවන්ට ව්‍යංග බලය ලැබිලා තියෙන කරුණු අපි කතා කරා. හැබැයි ඔය කරුණකට පිටින් අසාමාන්‍ය ගනුදෙනු විදියට නැත්නම් පෞද්ගලික ගනුදෙනු විදියට යම් කිසි හවුල්කරුවෙක් එළඹිලා තියෙන ගනුදෙනු වලට නැත්නම් සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලින් බාහිරව එළඹිලා තියෙන ගනුදෙනු වලට අනෙක් හවුල්කරුවෝ වග කියන්න ඕනේ නැහැ. උදාහරණයක් විදියට හවුල්කරුවෝ 3 දෙනෙක් ඉන්න ව්‍යාපාරයක එක හවුල්කරුවෙක් එයාගේ බිරිඳට කඩේකින් ණයට සාරියක් ගත්තා කියලා අනිත් හවුල්කරුවෝ ඒකට ගෙවන්න ඕනද? නෑ, එහෙම ගෙවන්න අවශ්‍ය නෑ. පැහැදිලිද? එහෙනම් මේවා ව්‍යාපාරික කටයුතු අතර කරන ගනුදෙනු වලට තමයි අදාළ වෙන්නේ. ඒ වගේම මේවා සාමාන්‍ය ගනුදෙනු වෙන්න ඕනේ. අපි මේ සාමාන්‍ය ගනුදෙනු කියන එක කතා කරපු නඩු තීන්දුවක් තියෙනවා. ඒක තමයි Goldberg versus Jenkins කියන නඩුව. Goldberg versus Jenkins කියන නඩුව. මේ නඩුවේදී සිද්ධ වෙන්නේ හවුල් ව්‍යාපාරයක හිටපු හවුල්කරුවේ ණයක් ගන්නවා දරුවෝ හවුල් ව්‍යාපාරය වෙනුවෙන් කියලා. හැබැයි සාමාන්‍යයෙන් ඒ කාලේ තිබුණ ණය ප්‍රතිශතය කියන්නේ ණයට තිබ්බ පොලි ප්‍රතිශතය 10%ට අඩු වගේක්. දැන් අපේ මේ කාලේ ලංකාවේ තියෙන වගේම 8-9 අතර තියෙන ණය අනුපාතයක් තමයි තිබ්බේ. ණය පොලි අනුපාතයක්. හැබැයි මේ පුද්ගලයා හවුල් ව්‍යාපාරයට ගන්න ණය පොලිය කීයද?
පොලිය 60ක් වෙනවා. එතකොට 10%ටත් අඩුවෙන් ණය ගන්න පුළුවන්කම තියෙද්දිත් 60%කට ණය ගත්තොත් එක හවුල්කරුවෙක් අනිත් හවුල්කරුවෝ මේකට වගකීමට බැඳෙනවද? නෑ, අධිකරණය කියනවා ඒ වගේ අසාමාන්‍ය තීරණ වලින් අනිත් හවුල්කරුවෝ බැඳෙන්නේ නැහැ කියලා. පැහැදිලිද? හරි. එහෙනම් අපි එක සැරයක් කියවලා බලමු මොනවද මේ ගැන ටියුට් එකේ තියෙන්නේ කියලා. බලන්න, හවුල්කරුවන් සහ තෙවන පාර්ශවයන් අතර ඇති සම්බන්ධතාවය. කියවන්න, පනතේ 5 සිට 19 වගන්ති සද්භාවී තෙවන පාර්ශවයන් ආරක්ෂා කිරීමේ අරමුණින් සම්පාදනය කර ඇත. ඇයි මෙහෙම කියන්නේ? මෙහෙම කියන්නේ දරුවෝ එක හවුල්කරුවෙක් කරපු කටයුත්තක් සම්බන්ධයෙන් අනිත් හවුල්කරුවෝ වගකීමෙන් මිදුණොත් මොකද වෙන්නේ? එහෙම වුණොත් අර තෙවන පාර්ශවයකට නැත්නම් අහිංසක තෙවන පාර්ශවයකට ප්‍රතිකර්ම ගන්න පුළුවන් වෙන්නේ අර එක හවුල්කරුවෙක්ගෙන් විතරයිනේ. හැබැයි ඒ වගේ තෙවන පාර්ශව ආරක්ෂා කරන්න මේ අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කියන පදනම ගෙනල්ලා පනත සකස් කරලා තියෙන හින්දා ඕනම හවුල්කරුවෙකුට විරුද්ධව නඩු පවරලා එයාට වෙච්ච අලාභය අය කරගන්න පුළුවන්. ඒකෙන් බාහිර අහිංසක තෙවනි පාර්ශව ආරක්ෂා වෙනවා. ඒක තමයි මේ කියන්නේ. ව්‍යාපාර අරමුණු වෙනුවෙන් සෑම හවුල්කරුවෙක්ම ව්‍යාපාර ආයතනය සහ අනෙකුත් හවුල්කරුවන්ගේ නියෝජිතයෙකු ලෙස සැලකෙන බව ප්‍රකාශ කළ හැකිය. හවුල්කරුවෙකු තම ප්‍රකාශිත හෝ ව්‍යංග බලයක් භාවිතා කරමින් එළඹෙන ගිවිසුම් වලින් හවුල් ව්‍යාපාරය හා අනෙකුත් ගනුදෙනුකරුවන් වගකීමට බැඳේ. අනෙකුත් ගනුදෙනුකරුවන් නෙමේ දරුවෝ, ඒක හදාගන්න ඕනේ. කවුරු කියලාද? හවුල් ව්‍යාපාරයයි බැඳෙන්නේ අනිත් පාර්ශවයේ කවුද? අනෙකුත් හවුල්කරුවන්. හදාගන්න, අනෙකුත් හවුල්කරුවන් වගකීමට බැඳේ. හවුල්කරුවන් වගකීමට බැඳේ. ඊළඟට කියවන්න, අනෙක් හවුල්කරුවන් අවසර දී නොමැති උවද නොදැනුවත් උවද ඔවුන්ගේ බැඳීම ඉවත් නොවේ. ඊළඟට තියෙනවා අපි අර කතා කරපු මේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු අතර ලැබෙන ව්‍යංග බලයන් ගැන. කියවන්න, හවුල්කරුවන්ගේ ව්‍යංග බලය. හවුල්කරුවන් අතර ඇති එකඟත්වයට යටත්ව සෑම හවුල්කරුවෙකුටම පහත සඳහන් ක්‍රියාවන් සම්බන්ධයෙන් ව්‍යාපාරික ආයතනය වගකීමකට බැඳ තැබීමේ මොකක්ද ලැබෙන්නේ? ලියන්න, ව්‍යංග අධිකාරී බලයක් පවතී. ව්‍යංග අධිකාරී බලයක් පවතී. හරි. එහෙනම් මොනවාද මේ ව්‍යංග අධිකාරී බලය යටතේ ලැබිලා තියෙන බලයන් කියලා අපි කියවලා බලමු. කියවන්න, හවුල්කරුවන් අතර ඇති පළවෙනි බලය තමයි ව්‍යාපාරික ආයතනයේ භාණ්ඩ විකිණීම. ඊළඟට ව්‍යාපාරය වෙනුවෙන් ද්‍රව්‍ය අලෙවි කිරීම. ව්‍යාපාරික ආයතනයේ මුදල් බාර ගැනීම හා ඒ වෙනුවෙන් ලදුපත් රෙසිට්පත් නිකුත් කිරීම. ව්‍යාපාරික ආයතනයේ සේවකයන් සේවය යොදවීම. ව්‍යාපාරික ආයතනයේ නාමයෙන් ගනුදෙනු කළ හැකි ලියවිලි ප්‍රතිග්‍රහණය කිරීම, පිළියෙල කිරීම හා නිකුත් කිරීම. ව්‍යාපාරික ආයතනයට ණය මුදල් ලබා ගැනීම සහ ඒ වෙනුවෙන් දීපල අපේට තැබීම. ව්‍යාපාරික ආයතනයේ ණය ගැතියන් සම්බන්ධයෙන් නඩු පැවරීමට නීතිඥවරයෙකුට උපදෙස් දීම. අපි බලමු නඩු තීන්දුව Mercantile Credit Company Limited versus Garrett. A සහ B හවුලේ පවත්වාගෙන ගිය ව්‍යාපාරයට
අලුත් වැඩියා කිරීම සඳහා පැමිණි මෝටර රථයක් බාහිර පාර්ශවයකට විකිණීම ඒ විසින් සිදු කර තිබුණි. එම වාහනේ හිමිකරු බීට විරුද්ධව නඩු පැවරූ අතර හවුල්කරුවෙකු වන ඒගේ ක්‍රියාව පිළිබඳ වගකීමක් බී වෙතද පවතින බව එතන හදාගන්න බව අධිකරණය ප්‍රකාශ කරන ලදී. බව අධිකරණය ප්‍රකාශ කරන ලදී. ඊළඟ නඩු තීන්දුව බලන්න. සැමුවෙල් ඥානම and others versus ඉස්මායිල් ලෙබ්බේ. හවුල්කරුවන් සිව් දෙනෙකු සහිත හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන් කීප දෙනෙක් පමණක් අත්සන් කර වෙනත් සමාගමක් සමග එළඹී තිබූ ගිවිසුමක් කඩකිරීම සම්බන්ධයෙන් සියලු හවුල්කරුවන්ට නඩු පවරා තිබුණි. අධිකරණයේ මතය වූයේ සියලු හවුල්කරුවන් අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය මත වගකීමට බැඳෙන බවයි. ඊළඟට කරුණක් තියෙනවා කියවන්න. හවුල් ව්‍යාපාරයේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලින් පරිබාහිර කාර්යයන් සම්බන්ධ ගිවිසුම් වලට අනෙක් හවුල්කරුවන් වගකීමට නොබැඳේ. ගෝල්ඩ්බර්ග් versus ජෙකින්ස් කියන නඩුව කියවන්න. හවුල්කරුවෙකු හවුල් ව්‍යාපාරය වෙනුවෙන් 60%ක පොලියක් යටතේ ණයක් ලබාගෙන තිබුණි. අධිකරණයේ මතය වූයේ 10%කට වඩා අඩු සාමාන්‍ය පොලි අනුපාතිකයක් යටතේ ණය ලබා ගැනීමට හැකියාව තිබියදී මෙවැනි ඉහළ පොලියකට ණය ලබා ගැනීම අසාමාන්‍ය තීරණයක් බැවින් අනෙකුත් හවුල්කරුවන් එම තීරණයෙන් වගකීමට නොබැඳෙන බවයි. හරි. එහෙනම් අපි මොනවද මේ කතා කළේ? හවුල්කරුවෝ එක්ක තෙවන පාර්ශවයට තියෙන සම්බන්ධතාවය කියන්නේ එක හවුල්කරුවෙක් කරපු කාර්යයක් සම්බන්ධයෙන් හවුල්කරුවන් හැම දෙනාටම තුන්වෙනි පාර්ශවයකට නඩු පවරන්න පුළුවන්ද? ඔන්න ඔක තමයි සරලවම අපි කතා කරේ. අපි කිව්වා ඕ පුළුවන් කොයි වගේ අවස්ථාවලදීද? සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු අතර කටයුතු කරලා තියෙනවා නම් ඒකෙදි ප්‍රකාශිතව හවුල්කරුට ඒ වගේ කිවිසුම් වලට එළඹෙන්න බලය නොතිබුණත් එයාලට ව්‍යංග බලයක් ලැබෙනවා ව්‍යාපාරයේ සාමාන්‍ය කටයුතු සම්බන්ධයෙන්. මේ සාමාන්‍ය කටයුතු වලට උදාහරණ ටිකකුත් අපි කතා කරා. ඊළඟට ඒ විදියට එක හවුල්කරුවෙක් කරපු කටයුතු සම්බන්ධයෙන් අනෙක් හවුල්කරුවන්ට නඩු පවරන්න පුළුවන් අවස්ථා දෙකකුත් එහෙම බැරි වුණු එක අවස්ථාවකුත් අපි කතා කළා. පැහැදිලිද? හරි. ඊළඟට අපි යමු එහෙනම් හවුල්කරුවන්ගේ දීලික්තිය වගකීම නැත්නම් හවුල්කරුවන්ගේ තෝරත වගකීම ගැන කතා කරන්න. මොකක්ද දීලික්තයක් කියන්නේ? මොකක්ද තෝරතයක් කියන්නේ? මේ කියන්නේ දරුවෝ සරලවම කිව්වොත් දීලික්තයක් කියන්නේ රෝම ලන්දේසි නීතියේන සංකල්පයක්. තෝරතයක් කියන්නේ ඉංග්‍රීසි නීතියේන සංකල්පයක්. මේ දෙකම අපි වැඩි දුරට ගත්තොත් අර ඇත්තටම සම්පූර්ණයෙන්ම සමානයි වගේ. හැබැයි පුංචි වෙනස්කම් තියෙනවා. හැබැයි එකම මූලධර්මය නැත්තම් එකම කාරණය තමයි මේ තෝරතයක් විදියටත් අපි දීලික්තයක් විදියටත් හඳුනගන්නේ. එහෙනම් මේ නම් දෙකේ තියෙන වෙනස මොකක්ද? එකක් රෝම ලන්දේසි නීතියේදී පාවිච්චි කරන නම, ඒ කියන්නේ දීලික්තය කියන නම. ඉංග්‍රීසි නීතියේදී දීලික්තයට පාවිච්චි කරන නම තමයි තෝරතය කියන එක. එහෙනම් තෝරත දීලික්ත කියන්නේ ওই නීති දෙකේ කියන නම් දෙකේ වෙනසක්. ඒ හැරෙන්න ලොකු වෙනසක් නැහැ ඔය කියන සංකල්ප දෙක අතර. එතකොට මොකක්ද මේ තෝරතයක් නැත්නම් දීලික්තයක් කියන්නේ? මේකෙන් කියන්නේ දරුවෝ සාමාන්‍යයෙන් අපි තෝරතයක් නැත්නම් දීලික්තයක් කියලා හඳුන්වන්නේ සිවිල් වරදකට. මොකද්ද? සිවිල් වරදකට. එතකොට සිවිල් වරදක් කියලා කියන්නේ මොකක්ද? සිවිල් වරදක් කියලා කියන්නේ යම් කිසි පුද්ගලයෙක්ගේ අපි හවුල්කරුවෝ කෙනෙක් පොඩක් පැත්තකින් තියලා කතා කරමුකෝ තෝරතයක් කියන්නේ මොකක්ද කියලා. යම් කිසි පුද්ගලයෙක්ගේ
ක්‍රියාවකින් විශේෂයෙන්ම නොසැලකිලිමත් ක්‍රියාවකින් හරි ඒ විදිහේ නොකර හැරීමකින් හරි අපි කියන ඔමිෂන් එකක් කියලා නොකර හැරීම. මේ වගේ නොකර හැරීමකින් හරි වෙනත් පාර්ශවයකට හානියක් සිදු වෙලා නම් අපි කියනවා එතන දීලිත්වයක් තියෙනවා නැත්නම් තෝරතයක් තියෙනවා එහෙමත් නැත්නම් සිවිල් වරදක් තියෙනවා කියලා. එතකොට මොකද්ද මේ නොසැලකිලිමත් ක්‍රියාවක් නැත්නම් නොකර හැරීමක් කියන්නේ? නොසැලකිලිමත් ක්‍රියාවක් කියන එක පැහැදිලි කරන්න ඕනේ නැහැ නේද මොනවා හරි සැලකිල්ල අඩු බව හින්දා යම්කිසි වරදක් සිද්ධ වෙන ක්‍රියාවක් වෙලා තියෙන්න පුළුවන්. හානියක් වෙන ක්‍රියාවක් වෙලා තියෙන්න පුළුවන්. මොකද්ද නොකර හැරීමක් කියන්නේ? කොහොමද මොනවා හරි නොකර හිටියා කියලා වෙන පාර්ශවයකට හානියක් සිද්ධ වෙන්නේ? ඒ වගේ නොකර හැරීම් තියෙන්න පුළුවන්. අපි හිතමු බදු ගෙවීම සිද්ධ නොකර හිටියොත් මොකක්ද? ඒක නොකර හැරීමක්. එහෙම නැත්නම් ක්‍රියාවක් නෙමෙයිනේ. එහෙනම් බදු ගෙවීම කියන එක පැහැර හරිනවා කියන්නේ නොකර හැරීමක්. හැබැයි ඒක වරදක්. හැම වෙලෙම ක්‍රියාවක්ම නෙමෙයි දරුව වරදක් වෙන්නේ. නොකර හැරීමක් වුණත් වරදක් වෙන්න පුළුවන්. අපි හිතමු එක පාර්ශවයක් ඉන්නවා. මේ කියන කොටස මේ කියන උදාහරණය ඇත්තටම ඔයාලගේ පාඩමට අදාළ නැහැ. මම මේ නොකර හැරීමක් කියන එක පැහැදිලි කරන්න විතරයි මේ කියන්නේ. එක පාර්ශවයක් ඉන්නවා. ඒ පාර්ශවය එක පුද්ගලයෙක් ඉන්නවා. එයා දියවැඩියා රෝගියෙක්. ඒ හින්දා එයාට හැමදාම බෙහෙත් ඖෂධ උදේ රාත්‍රී විදියට ගන්න තියෙනවා. එතකොට මේ වගේ පුද්ගලයෙක්ව බලා ගන්න පුද්ගලයා අපි හිතමු ඒ දියවැඩියා රෝගියාට කිසිම කෙනෙක් නැහැ. එයා ඒ හින්දා එයාව බලා ගන්න ඉන්න සේවකයාට හරි ආදරෙයි. ඒ හින්දා එයාගේ මරණයෙන් පස්සේ එයාගේ දීපල ටික සේවකයාට ලැබෙන විදියට අන්තිම කැමැති පත්‍රයක් ලියලා තියෙනවා. ඉතින් මේ සේවකයාත් මේ පුද්ගලයාව හොඳට බලා ගන්නවා. හැබැයි මේ සේවකයාට හිතනවා දවසක මේ පුද්ගලයා මිය ගියොත් එයාට ඉක්මනට දීපල ටික ගන්න පුළුවන්. මෙයා කැමති වෙන්නේ නැහැ තමන් බලා ගන්න මේ රෝගියාව මරලා දාන්නේ. ආයේ හින්දා මොකද කරන්නේ? එයා කරනවා එක වැඩක්. අතට මෙයා කරනවා නෙමෙයි අපි කියමු එයා නොකර හරිනවා. මොකද එයා කරන්නේ නැත්තේ? එයා බෙහෙත් දෙන්නේ නැහැ මේ පුද්ගලයාට වෙලාවට. උදේ රෑ ගන්න තියෙන බෙහෙත් ටික එයා නොදී ඉන්නවා. එහෙනම් දියවැඩියා රෝගියෙකුට දියවැඩියාවට අදාළ බෙහෙත් ටික නොදී ඉන්නවා කියලා කියන්නේ ක්‍රියාවක්ද නොකර හැරීමක්ද? නොකර හැරීමක්. එතකොට මේ බෙහෙත් නැතිවීම හින්දා එයා දියවැඩියාව උත්සන්න වෙලා මේ පුද්ගලයා මිය යනවා. දැන් ඇත්තටම මෙතන මිනීමැරීමක් තියෙනවද නැද්ද? මෙතන මිනීමැරීමක් තියෙනවා. ඒක වෙලා තියෙන ක්‍රියාවකින්ද? නෑ. ඒක වෙලා තියෙන්නේ නොකර හැරීමකින්. ඒ හින්දා දරුවෝ ක්‍රියාවක් වගේම නොකර හැරීමක් කියන කාරණේනොත් වරදක් සිද්ධ කරන්න පුළුවන්. නැත්නම් අපරාධයක් වුණත් සිද්ධ කරන්න පුළුවන්. එහෙනම් අපි මේ කතා කරන්නේ අපරාධ නොවන සිවිල් වැරදි ගැන. එතකොට මේ විදිහේ සිවිල් වරදකුත් ක්‍රියාවකින් වගේම නොකර හැරීමකින් වෙන්න පුළුවන්. එහෙනම් තෝරතයක් කියන්නේ ඔන්න ඔය විදිහට නොසැලකිලිමත්ව කරන ක්‍රියාවකින් හරි නොකර හැරීමකින් හරි යම් පුද්ගලයෙක්ට සිද්ධ වෙන හානියක්. ඒ වගේ හානියකදී කොහොමද මේ පුද්ගලයාට වන්දි ගන්න පුළුවන් කියන එක ගැන තෝරත නීතියදී කතා කරනවා. හැබැයි අපි මේ කතා කරන්නේ තෝරත නීතිය ගැනවත් දීලික්ත නීතිය ගැනවත් නෙමෙයි. අපි කතා කරන්නේ හවුල් ව්‍යාපාර නීතිය ගැන. ඒ නිසා හවුල් ව්‍යාපාරයකදී කොහොමද ඔය තෝරතය දීලික්තය බලපාන්නේ? අපි කතා කළා සාමාන්‍යයෙන් නම් සාමාන්‍ය ගිවිසුමකදී මොකද වෙන්නේ? එක හවල්කරුවෙක් ඇති කරගන්න ගිවිසුමකට අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වයේ මත පදනම් වෙලා අනිත් හවල්කරුවොත් වගකීමට බැඳෙනවා. එතකොට එක පුද්ගලයෙක් කරන තෝරතයකට ඒ විදිහටම අනිත් හවල්කරුවොත් අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය නිසා වගකීමට බැඳෙනවා. පැහැදිලිද? එහෙනම් තෝරතයක් හරි දීලික්තයක් හරි එක හවල්කරුවෙක් කරලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අනිත් හවල්කරුවොත් වගකීමට බැඳෙනවා. හැබැයි මෙතනදිත් අනිවාර්යයෙන්ම ඒක ව්‍යාපාරික කටයුතු අතර කරපු කාර්යයක් නැත්නම් තෝරතයක් හෝ දීලික්තයක් වෙන්න ඕනේ.
මේ සම්බන්ධයෙන් අපිට නඩු තීන්දුව දෙකක් කතා කරන්න තියෙනවා. පළවෙනි එක තමයි හම්ලින් versus හූස්ටන් කියන නඩුව. හම්ලින් versus හූස්ටන් කියන නඩුව. මේ නඩුවේදී පුද්ගලයෝ දෙන්නේ ව්‍යාපාර කටයුත්තක් පවත්වාගෙන යනවා. හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. මේ හවුල් ව්‍යාපාරයේ එක හවුල්කරුවෙක් මොකද කරන්නේ? සාමාන්‍යයෙන් ඕනම ව්‍යාපාරයක් පවත්වාගෙන යන දරුවෝ තරඟකරුවන්ව නිරීක්ෂණය කරනවානේ. එයාලව නිරීක්ෂණය කරලා එයාලා මොනවද ඊළඟට කරන්න ඉන්නේ, එයාලා කොයි විදිහේ භාණ්ඩ ඉදිරියේදී වෙළඳපළට නිකුත් කරන්න ඉන්නේ, කොයි විදිහේ ප්‍රවර්ධන කටයුතු කරන්න ඉන්නේ, මේවා ගැන සැලකිලිමත් වෙනවා. ඕනම ව්‍යාපාරයකදී එහෙමයි. ඒක නීති විරෝධී නැහැ. හැබැයි ඒ විදිහේ කටයුතු ගැන දැනගන්න තොරතුරු ලබා ගන්න එක නීති විරෝධී නොවන ලෙස නීත්‍යානුකූල ලෙස කරන්න ඕනේ. හැබැයි මේ කියන නඩුවේදී මේ හවුල්කරුවෝ දෙන්නගෙන් එක හවුල්කරුවෙක් නීති විරෝධී විදියට අනිත් ව්‍යාපාරයේ වෙළඳ රහස් ලබා ගන්න උත්සාහ කරනවා. එයා මොකද කරන්නේ? ඒ තරඟකාරී ව්‍යාපාරයේ හිටපු එක ලිපිකරුවෙකුට අල්ලස් ලබා දීලා ඒ ව්‍යාපාරයේ වෙළඳ රහස් අරගෙන ඒ ව්‍යාපාරයේ ලාභ අඩු වෙන විදියට තමන්ගේ ව්යාපාරය වර්ධනය කරනවර වෙළඳ රහස් උපයෝගී කරගෙන. කොහොම හරි ඔය ගැන දැනගත්තු තරංකාරී ව්‍යාපාරයේ පුද්ගලයෝ මේ හවුල් ව්‍යාපාරයේ ඉන්න හවුල්කරුවෝ දෙන්නට විරුද්ධව නඩු දානවා. එතකොට මේක කරේ එක හවුල්කරුවෙක්නේ. අනිත් හවුල්කරු කියනවා Tamanට වගකීමක් නැහැ කියලා. හැබැයි අධිකරණයෙන් කියනවා මෙතනදී මේ වෙලා තියෙන දීලික්තය නැත්නම් තෝරතේ අනිත් පාර්ශවයට වෙලා තියෙන හානිය සම්බන්ධයෙන් හවුල්කරුවෝ දෙන්නම වගකීමට ලක් වෙනවා කියලා. මොකද එක හවුල්කරුවෙක් මේ කටයුතු කරන්නේ අනිත් හවුල්කරුගේ අවසරය මත. ඒ හවුල්කරු විරෝධත්වයක් මේකදී දක්වලා තිබුණේ නැහැ. ඒ හින්දා හවුල්කරුවෝ දෙන්නම එක හා සමානව වගකීමට ලක් වෙනවා කියලා මේ හම්ලින් versus හූස්ටන් නඩුවේදී කියනවා. ඊළඟට අපි කතා කරනවා බ්ලිත් versus ෆ්ලැට්ගේට් කියන නඩුව. බ්ලිත් versus ෆ්ලැට්ගේට්. මේකදී මේක නීතිඥවරු එකතු වෙලා කරගෙන යන හවුල් ව්‍යාපාරයක්. මේ හවුල් ව්‍යාපාරයක නීතිඥවරයෙක් ඇත්තටම කියනවා නම් සුදුසුකම් නැති නීතිඥවරයෙක් කරපු එක නොසැලකිලිමත් ක්‍රියාවකට අනෙක් සියලුම හවුල්කරුවනුත් වගකීමට බැඳෙනවා කියලා අධිකරණය කියනවා. පැහැදිලිද? හරි. ඔය අපි කතා කරේ හවුල් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් තියෙන තෝරත වගකීම ගැන. ඒකදී අපි කිව්වේ මොනවද? එක හවුල්කරුවෙක් කරන තෝරතයක් සම්බන්ධයෙන් නැත්නම් දීලික්තයක් සම්බන්ධයෙන් එහෙමත් නැත්නම් නොසැලකිලිමත් ක්‍රියාවක් හෝ නොකර හැරීමක් නිසා වෙන පාඩුවක් සම්බන්ධයෙන් සියලු හවුල්කරුවෝ වගකීමට බැඳෙනවා කියලා. ඒ වගේ අවස්ථාවක අපි අර මුලින් කතා කරා වගේම හවුල් ව්‍යාපාරයේ නමින් නඩු පවරන්න බැරි නිසා හවුල්කරුවෝ හැමෝටම විරුද්ධව තමයි දරුවෝ නඩුව පවරන්න ඕනේ. දැන් ඔය අපි කතා කරේ තෝරත ගැනනේ. එතකොට අපරාධවලදී මොකද්ද තියෙන තත්ත්වය? එක හවුල්කරුවෙක් අපරාධයක් කළා තියෙනවා නම් අනිත් හවුල්කරුවෝ අපරාධය සම්බන්ධයෙන් වගකීමට බැඳෙනවද? නෑ. අපරාධ නීතියේදී ඒක වෙන්නේ නෑ. ඒ කියන්නේ දරුවෝ අපි මෙච්චර වෙලා කතා කරේ සිවිල් නීතිය ගැන්නේ. ගිවිසුම් නීතිය අදාළ වෙන්නේ සිවිල් නීතියට. මේ කියන තෝරත නැත්නම් දීලික්ත අදාළ වෙන්නේ සිවිල් නීතියට. එතකොට අපරාධයක් කරලා තියෙනවා නම් එක හවුල්කරුවෙක් අනිත් හවුල්කරුවෝ ඒකට සම්බන්ධ වෙලා තියෙනවා නම් පොදු චේතනාවකින් යුක්තව කටයුතු කරලා තියෙනවා නම් කුමන්ත්‍රණය කරලා තියෙනවා නම් එහෙමත් නැත්නම් ඒ අපරාධය කරන්න අනුබල දීලා තියෙනවා නම් හැරෙන්න කොහෙත්ම අනිත් හවුල්කරුවන්ට ඒ සම්බන්ධයෙන් වගකීමක් නැහැ. ඔක තමයි අපරාධ නීතිය ගැන හවුල්කරුවන්ට තියෙන අපරාධ වරදක් ගැන එක හවුල්කරුවෙක්ගේ අපරාධ වරදක් ගැන අනිත් හවුල්කරුවන්ට තියෙන වගකීම. හරි. එහෙනම් අපි යමු ටියුට් එකට. ටියුට් එකේ මොනවද කියලා තියෙන්නේ කියලා බලන්න. බලන්න හවුල්කරුවන්ගේ දීලික්තිය තෝරත වගකීම. යමෙකුගේ කියලා හිස්තනක් තියෙනවා නේද? අපි සම්පූර්ණ කරගමු. නොසැලකිලිමත් ක්‍රියාවක්. නොසැලකිලිමත් ක්‍රියාවක්. නොසැලකිලිමත්
ක්‍රියාවක් හෝ නොකර හැරීමක් නිසා. නොසැලකිලිමත් ක්‍රියාවක් හෝ නොකර හැරීමක් නිසා කියන කොටස තියෙනවා දරුවෝ ටියුට් එකේ. නොසැලකිලිමත් ක්‍රියාවක් හෝ නොකර හැරීමක් කියලා ලියන්නකෝ. නොසැලකිලිමත් ක්‍රියාවක් හෝ නොකර හැරීමක් නිසා කියවන්න නිසා වෙනත් පාර්ශවයකට සිදුවන හානි අයකර ගැනීම සඳහා නඩු පැවරිය හැකි බව තෝරත සම්බන්ධයෙන් නඩු පැවරීමේ හැකියාව ලෙස හඳුන්වයි. තෝරත යනු අපරාධ වරදකින් වෙනස් සිවිල් වරදකි. හවුල්කරුවෙක් සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු අතර තෝරතයක් සිදු කර ඇතනම් හවුල් ව්‍යාපාරය මෙන්ම අනෙකුත් හවුල්කරුවන්ද තෝරත සම්බන්ධයෙන් වගකීමට බැඳෙන බව පනතේ 10 වන වගන්තිය දක්වයි. ඊළඟට තියෙනවා අපි කතා කරපු හම්ලින් vs හූස්ටන් නඩුව. කියවන්නේ A හා B හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අතර ඒ තමන්ගේ තරංකාරී ආයතනයක ලිපිකරුවෙකුට අල්ලස් ලබා දෙමින් එම ව්‍යාපාරයේ වෙළඳ රහස් ලබා ගැනීමට උත්සාහ කරන ලදී. එම තරංකාරී ව්‍යාපාරය විසින් මෙම තෝරතය සම්බන්ධයෙන් නඩු පැවරූ අවස්ථාවේදී අධිකරණය ප්‍රකාශ කළේ ඒ විසින් බීගේ අවසරය සහිතව මෙම වරද සිදු කළ බැවින් හවුල්කරුවන් දෙදෙනාම සහ හවුල් ව්‍යාපාරය මෙම අලාභ සඳහා වගකිව යුතු බවයි. බ්ලිත් vs ෆ්ලැට්ගේට් නඩුව ව්‍යාපාරික සුදුසුකම් නොමැති නීතිඥවරයෙක් කළ නොසැලකිලිමත් ක්‍රියාවක් සම්බන්ධයෙන් අනෙකුත් හවුල්කරුවන්ද වගකිව යුතු බව තීරණය විය. ඊළඟට තියෙනවා අර හවුල්කරුවන්ට විරුද්ධව නඩු පවරන්නේ කොහොමද කියන කාරණා. හවුල් ව්‍යාපාරයකට එහි හවුල්කරුවන්ගෙන් වෙන් වූ නෛතික අනන්‍යතාවයක් නොමැති බැවින් හවුල් ව්‍යාපාරයේ නමින් නඩු පැවරීමට හෝ පවරනු ලැබීමට නොහැකිය. එබැවින් හවුල් ව්‍යාපාරය විසින් හෝ හවුල් ව්‍යාපාරයට එරෙහිව ගන්නා ඕනෑම නීතිමය ක්‍රියාමාර්ගයක් ගත යුත්තේ ව්‍යාපාර ආයතනයේ හවුල්කරුවන්ගේ පුද්ගල නාමයන්ගෙන්ය. ඒ ඡේදෙටම අපි තරු ලකුණක් දාගමු දරුවෝ. තරු ලකුණක් දාගන්න. නැත්නම් ඒක වෙන් වෙලා පේන්නේ නැහැ ඔයාලා පාඩම් කරද්දී. ඊළඟට බලන්න අපරාධ පිළිබඳ හවුල්කරුවන්ගේ වගකීම. හවුල්කරුවෙකු සිදු කරන අපරාධ ක්‍රියාවකට අනෙක් හවුල්කරුවන් අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම හෝ පොදු චේතනාවෙන් කටයුතු කිරීම සිදු කර නැත්නම් ඔවුන්ට කිසිදු වගකීමක් උද්ගත නොවේ. ඊළඟ කොටසදී අපිට කතා කරන්න තියෙන්නේ බාහිර ණය ගැන. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරයට තියෙන බාහිර ණය සම්බන්ධයෙන් වගකීම් සම්බන්ධයෙන් හවුල්කරුවෝ කොහොමද බැඳෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි කියවනේ ඕනම කිවිසුමකට හවුල්කරුවෝ හැමෝටම වගකීමක් තියෙනවා කියලා. ඒ විදිහටමයි එක පාර්ශවයක් ණයක් අරගෙන තියෙනවා නම් ව්‍යාපාරයට අදාළව ඒ ණය සම්බන්ධයෙන්ුත් හැම හවුල්කරුවෙක්ම බැඳෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරයට තියෙන අපි හිතමු භාණ්ඩ මිලදී ගැනීම ණයට, ඒ වගේම බැංක් ලෝන්ස් වගේ දේවල් අරගෙන තියෙනවා නම් ওই විදිහේ අත්තිකාරම් අරගෙන තියෙනවා නම්, ගෙවල් කුලී ගෙවන්න තියෙනවා නම්, ගොඩනැගිලි කුලී ගෙවන්න තියෙනවා නම්, විදුලි බිල් වගේ දේවල් ගෙවන්න තියෙනවා නම් ඔය ඔක්කොම වගකීම්නේ දරුවෝ. ඕවා යාලා accounts වලදී දාන්න කාරණානේ. එතකොට
මේ වගේ තියෙන හැම බාහිර වගකීමක් සම්බන්ධයෙන්ම හැම හවුල්කරුවෙකුටම සමාන වගකීමක් තමයි තියෙන්නේ. කියන්නේ හැමෝම මේ ණය ගෙවන්න බැඳිලා ඉන්නවා. එතකොට මේක වෙනස් වෙන අවස්ථා නැත්නම් මේවා ගැටලු සහගත වෙන අවස්ථා තියෙන්න පුළුවන්. පළවෙනි එක තමයි අපි හිතමු අලුත් හවුල්කරුවෙක් හවුල්කාරීත්වයට නැත්නම් හවුල් ව්‍යාපාරයට බඳව ගන්නවා නම් එයා එන්න කලින් තිබිච්ච ණය ගැන එයාට වගකීමක් තියනවද? නැහැ. එයා එන්න කලින් කියන්නේ අලුත් හවුල්කරු බඳව ගන්න කලින් තිබිච්ච ණය පිළිබඳ අලුත් හවුල්කරුට වගකීමක් නැහැ. ඒ වගේම තමයි අපි හිතමු එක හවුල්කරුවෙක් විශ්‍රාම යනවා නම් එහෙම විශ්‍රාම යද්දී එයා ඉන්න කාලේ හවුල් ව්‍යාපාරයට තිබ්බ ණය ගැන එයාට වගකීමක් තියනවද? ඔව් එයාට වගකීමක් තියෙනවා. විශ්‍රාම ගියත් එයා ඉන්න කාලේ හවුල් ව්‍යාපාරයට තිබ්බ ණය ගැන එයාට වගකීමක් තියෙනවා. කවුරු හරි ණය හිමියෙක් ව්‍යාපාරයේ හවුල්කරුවන්ට විරුද්ධව නඩු පවරනවා නම් හවුල් ව්‍යාපාරයේ විශ්‍රාම ගිය හවුල්කරුන්ට නඩු පවරන්න පුළුවන්. හැබැයි අපි හිතමු මේ හවුල්කරු විශ්‍රාම ගියයින් පස්සේ ගත්තු ණය ගැන. ඒ වගේ අවස්ථාවකදී හවුල්කරුට වගකීමක් තියෙනවද? විශ්‍රාම ගිය හවුල්කරුවෙක්ට එයාගේ විශ්‍රාම යෑමෙන් පසුව ගත්තු ණය සම්බන්ධයෙන් කිසිම වගකීමක් නැහැ. හැබැයි එහෙම වගකීමක් තියෙන්න පුළුවන් අවස්ථාවක් තියෙන්න පුළුවන්. අපි ප්‍රතිබන්ධනයත් එක්ක ඒකම කතා කරමු. මේ වගේ තියෙන්න පුළුවන් එක අවස්ථාවක් තමයි දරුවෝ අපි හිතමු AB කියලා දෙන්නෙක් හිටියා. ඒ දෙන්න හවුල්කරුවෝ කියලා හැමෝම දැනගෙන හිටියා. ඒ හවුල් ව්‍යාපාරේ හරි ප්‍රසිද්ධයි. එයාලත් එක්ක හැමදාම ගනුදෙනු කරපු ගනුදෙනුකරුවොත් හිටියා. මෙහෙම ඉන්න අතරේ B හවුල් ව්‍යාපාරයෙන් ඉවත් වෙලා ඒ විතරක් තනියම ව්‍යාපාරය කරගෙන ඉන්නවා. එහෙම ඉන්න අතරේ අර හැමදාම ගනුදෙනු කරපු ගනුදෙනුකරුවෝ ණය පදනම මත ගනුදෙනු කරලා තියෙනවා. හැබැයි ඒට බැරි වෙනවා ණය ටික ගෙවා ගන්න. එතකොට ඒ ගනුදෙනුකරුවෝ ඒට හා Bට විරුද්ධව දෙන්නටම විරුද්ධව නඩු පවරන්නේ. එතකොට Bට කියන්න බෑ මම හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගියයින් පස්සේ තමයි ওই ණය අරගෙන තියෙන්නේ. ඒ හින්දා මට වගකීමක් නැහැ කියලා. මොකද අර ගනුදෙනුකරුවෝ දන්නේ නැහැ B දැන් ව්‍යාපාරේ නෑ කියලා. එහෙනම් B විශ්‍රාමයේදී යාලට දැනුම් දීමක් කරලා තියෙනවා නම් ඒ වගේ සුපුරුදු ගනුදෙනුකරුවන්ට දැනුම් දීමක් කරලා තිබ්බොත් විතරයි එයාලා එක්ක විශ්‍රාම යාමෙන් පස්සේ හරි හවුල් ව්‍යාපාරය ඇති කරගන්න ගනුදෙනු වලින් Bට වගකීමෙන් බිඳෙන්න පුළුවන්. නැත්නම් ඉවත් වෙච්ච විශ්‍රාම ගියපු හවුල්කරුට වගකීමෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. මේ විශ්‍රාම යනවා කියන්නේ දරුවෝ අර අවුරුදු 60 වෙලා පෙන්ෂන් යනවා වගේ දෙයක් නෙමෙයි. හවුල් ව්‍යාපාරයකදී විශ්‍රාම යනවා කියන්නේ හවුල්කාරීත්වයෙන් ඉවත් වෙනවා කියන කාරණාව. හරි. ඊළඟට තව දෙයක් ගැන අපි කතා කරනවා මේ ප්‍රතිබන්ධන හවුල් ව්‍යාපාර ගැන. ඒ කියන්නේ මේ වගේ කාරණාවලදී වෙන්නේ සමහර වෙලාවට සමහර පුද්ගලයෝ ඇත්තටම හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවෝ නෙමෙයි. හැබැයි නිකන් පිටට පේන්නේ එයාලා හවුල්කරුවෝ වගේ. අන්න ඒ වගේ අවස්ථාවක ප්‍රතිබන්ධනය කියන ක්‍රියාත්මක වෙලා අනිත් පාර්ශවයන්ගේ විශ්වාසය මත පදනම් වෙලා ප්‍රතිබන්ධනය ක්‍රියාත්මක වෙලා ඒ පුද්ගලයෝ හවුල් ව්‍යාපාරයේ ණය වලට වගකීමට බැඳෙනවා. තව කැබිනට් කම්පනි ලිමිටඩ් versus ඉන්ග්‍රම් කියන නඩුව අපි ඒ සම්බන්ධව කතා කරමු. ඒකෙදි AB හවුල් ව්‍යාපාරයක් පවත්වගෙන ගියා ගිහිල්ලා කොහොම හරි මේක විසිරුවා හරිනවා. කියන්නේ එක හවුල්කරුවෙක් මේකෙන් ඉවත් වෙනවා. හැබැයි ගනුදෙනුකාර පාර්ශවයන්ට මේ විසිරුවා හැරීම ගැන නැත්නම් මේ හවුල් ව්‍යාපාරය අවසන් කිරීම ගැන කිසිම දැන්වීමක් මේ හවුල්කරුවෝ කරන්නේ නැහැ. AB කියලා දෙන්නෙක් කියලා අපි හිතමු. එතකොට B මේ හවුල් ව්‍යාපාරයෙන් ඉවත් වුණාට ඒ මොකද කරන්නේ? ඒ අර ව්‍යාපාරයේ තිබ්බ පරණ ලෙටර් හෙඩ්ස් වලම ඒ ලෙටර් හෙඩ්ස් පාවිච්චි කරලා එයාගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. ඒ නමම එතකොට ඒ ඇඩ්‍රස් එකම ඒ ව්‍යාපාර ස්ථානයේම ව්‍යාපාරය කරගෙන යනවා. කොහොම හරි මේ විදියටම මේ කියන නමම පාවිච්චි කරලා මේ කියන එක පුද්ගලයෙක්ගෙන් එක තෙවන පාර්ශවයකින් භාණ්ඩ වගේක් ඇනොම් කරලා මේකට මිල ගෙවන්නේ නැහැ. ඊළඟට මේ පුද්ගලයාට ලෙටර් හෙඩ් එකේ නම තිබිච්ච හවුල්කරුවෝ දෙන්නටම විරුද්ධව තමයි නඩු පවරන්නේ.
එයා කියනවා ප්‍රතිබන්ධන රීතිය යටතේ එයා හිතුවා A හා B කියන දෙන්නම හවුල්කරුවෝ කියලා. ඒ නිසා එයා හවුල් ව්‍යාපාරයට විරුද්ධව, ඒ කියන්නේ මේ හවුල්කරුවෝ දෙන්නටම විරුද්ධව තමයි නඩු පවරන්නේ කියලා ඒ තෙවන පාර්ශවය කියනවා. හැබැයි මේ කියන තෙවන පාර්ශවය මේ ව්‍යාපාරය විසිරුවන්න කලින්, ඒ කියන්නේ හවුල්කරුවෝ දෙන්නම එකට ඉන්න කාලේ කිසිම අවස්ථාවක ව්‍යාපාරات එක්ක ගනුදෙනු කරලා නැහැ. ඒ කියන්නේ මෙයා අලුත් ගනුදෙනු කරුවෙක්. එයා දැනගෙන හිටියේ නැහැ ගිවිසුමට එළඹෙද්දී A හා B කියන්නේ හවුල්කරුවෝ කියලා. මෙයා අර ලෙටර් හෙඩ් එකේ නම තිබිච්ච හින්දා විතරයි නඩුව පවරන්නේ Bට විරුද්ධව. නැත්නම් එයා Bව දැකලත් නැහැ, Bව අඳුරන්නෙත් නැහැ. ඒ හින්දා අධිකරණය කියනවා මෙතනදී B හවුල්කරුවෙක් කියලා එයා දැනගෙන හිටියේ නැති නිසා මෙතනදී ප්‍රතිබන්ධන හවුල් ව්‍යාපාරයක් ඇති වෙන්නේ නැහැ කියලා. හරි. ඔය ටික අපි කියවලා බලමු. පෙරලා ගන්න ඔයාලගේ ටියුට් එක. හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් තියෙන 8 වෙනි කොටස. හවුල් ව්‍යාපාරයේ බාහිර ණය සම්බන්ධයෙන් හවුල්කරුවන්ගේ වගකීම කියවන්න. හවුල් ව්‍යාපාරයේ සෑම ණයක් සඳහාම සියලු හවුල්කරුවන් ලියා ගන්න එක්වත් වෙන් වශයෙන්ුත් ලියා ගන්න. ඒතර මම කියලා දෙන්නම් ඊළඟට. මොකද්ද මේ එක්ව සහ වෙන් වශයෙන් කියන්නේ? එක්වත් වෙන් වශයෙන්ුත් බලන්න වග කිව යුතුය. එම වගකීම හවුල්කරුවන්ගේ පෞද්ගලික දේපල දක්වා විහිදී යයි. මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ දරුවෝ එක්ව සහ වෙන් වශයෙන් වගකීමට බැඳෙනවා කියන්නේ එක හවුල්කරුවෙක් හරි නැත්නම් හවුල්කරුවෝ හැම දෙනාම හරි එකතු වෙලා ව්‍යාපාරය සඳහා ගත්තු ණයක් වෙනුවෙන් ඒ ණය හිමිට පුළුවන් මේ එක හවුල්කරුවෙකුට නඩු පවරලා මුළු ගාණම අය කරගන්න. එහෙමත් නැත්නම් මේ හවුල්කරුවෝ හැමෝටම නඩු පවරලා ඒ හැමෝගෙන්ම මුළු ගාණ එකතු කරලා අය කරගන්නත් මේ කියන ණය හිමිට හැකියාව තියෙනවා. අන්න ඒකට තමයි අපි කියන්නේ එක්ව සහ වෙන් වශයෙන් වගකීමට බැඳෙනවා කියලා. එතකොට ව්‍යාපාරයේ මුදල් නැත්තම් ව්‍යාපාරයේ ප්‍රමාණවත් මුදලක් නැත්තම් ඔය ණය සම්බන්ධයෙන් ණය ගෙවන්න මේ කියන හවුල්කරුවන්ගේ පෞද්ගලික දේපලෙන් හරි ණය ගෙවන්න හවුල්කරුවෝ බැඳිලා ඉන්නවා. ඒක තමයි හවුල්කරුවන්ගේ වගකීම පෞද්ගලික දේපල දක්වා විහිදී යනවා කියලා කියන්නේ. ඊළඟට බලන්න හවුල් ව්‍යාපාරික ණය සම්බන්ධයෙන් අලුතෙන් හවුල් ව්‍යාපාරයට එක්වන හවුල්කරුවෙකු තමා හවුල් ව්‍යාපාරයට ඇතුළු වීමට පෙර උද්ගත වූ ව්‍යාපාරික ණය පිළිබඳව වගකීමට ලක් නොවේ. විශ්‍රාම යන හවුල්කරුවෙකු තමා හවුල්කරුවෙකු සිටියදී ඇති කරගත් ණය සම්බන්ධයෙන් විශ්‍රාම යාමෙන් පසුවද වග කිව යුතුය. ඊළඟට කියනවා මේ කියන කාරණාව බලන්න එකඟතාවයන් මතෙම වගකීම් වලින් නිදහස් විය හැක. මොකක්ද මේ කියන්නේ? මේ කියන්නේ දරුවෝ විශ්‍රාම යන හවුල්කරුවෙක්ට ඕනනම් පුළුවන් අනිත් හවුල්කරුවෝ එක්ක එකඟ වෙලා කියන්න තමන්ව සියලු වගකීම් වලින් නිදහස් කරන්න කියලා. ඒ වගේ අවස්ථාවක අනෙක් හවුල්කරුවෝ ඒකට කැමති වෙලා ඕනනම් පුළුවන් මේ විශ්‍රාම යන හවුල්කරුව සියලුම වගකීම් වලින් නිදහස් කරලා එයාට හවුල් ව්‍යාපාරයෙන් ඉවත් වෙලා යන්න ඉඩ දෙන්න. ඊළඟ කාරණාව බලන්න සාමාන්‍යයෙන් හවුල්කරුවෙකු විශ්‍රාම ගිය පසු ඇති කරගන්නා ණය සම්බන්ධයෙන් එම හවුල්කරු වගකීමට නොබැඳෙන අතර ප්‍රතිබන්ධන යටතේ ඇතැම් අවස්ථාවලදී වගකීමක් පැවරීමට අවස්ථාව තිබේ. හරි, අපි එහෙනම් කියවලා බලමු. හවුල්කරුවෙකු නොවන පුද්ගලයෙක් හවුල්කරුවෙකු ලෙස පෙනී යන පරිදි හවුල්කරුවන් විසින්
තුන්වෙනි පාර්ශවයන් වෙත නියෝජනයක් සිදු කර ඇති අවස්ථාවකදී එකී පුද්ගලයා සිදු කරන ලබන කාර්යයන් සම්බන්ධයෙන් හවුල් ව්‍යාපාරය මෙන්ම හවුල්කරුවන්ද අනෙක් අතට හවුල් ව්‍යාපාරයේ කටයුතු සම්බන්ධයෙන් එකී පුද්ගලයාද වගකීමට ලක්වීම ප්‍රතිබන්ධන හවුල් ව්‍යාපාර ලෙස හඳුනා ගත හැක. එහෙනම් හවුල්කරුවෝ හැසිරීලා තියෙන්නේ බාහිර පාර්ශවයකුත් තමන්ගේ හවුල්කරුවෙක් විදියට පේන විදියට නම් ඒ පුද්ගලයා කරන දේවල් ගැන හවුල් ව්‍යාපාරයට වගකීමක් තියෙනවා වගේම ඒ බාහිර පුද්ගලයාටත් වගකීමක් තියෙනවා හවුල් ව්‍යාපාරයේ වගකීම් ගැන. එහෙනම් ඔක දෙපැත්තටම ක්‍රියාත්මක වෙනවා. බලන්න විශ්‍රාම යාමේදී තමා සමග ගනුදෙනු කළ තුන්වෙනි පාර්ශවයන්ට තමා ව්‍යාපාරයෙන් ඉවත්ව යන බව නොදන්වයි නම් තුන්වෙනි පාර්ශවය හවුල්කරු තවදුරටත් හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවෙකු යයි සිතමින් ගිවිසුම් වලට එළඹ ඇතනම් එවැනි අවස්ථාවක එම ගිවිසුම් සම්බන්ධයෙන් විශ්‍රාමගත් හවුල්කරුට වගකීමක් පවතී. අපි කතා කරපු නඩුවේදී ඇයි එහෙනම් වගකීමක් පැවරුනේ නැත්තේ? මොකද ඒ ගනුදෙනුකරු දන්නේවත් නැහැ එහෙම පුද්ගලයෙක් එහෙම හවුල්කරුවෙක් ඔය ව්‍යාපාරේ හිටියා කියලා. එයා ඔය ණය පැහැර හැරීම වුණයින් පස්සේ තමයි දැනගත්තේ මේකේ හවුල්කරුවෝ දෙන්නෙක් ඉන්නවා කියලා. එහෙනම් ගිවිසුම් වලට එළඹෙන අවස්ථාවෙදී දැනගෙන ඉන්න ඕනේ, ගනුදෙනුකරු දැනගෙන ඉන්න ඕනේ මේ වගේ හවුල්කරුවෙක් ව්‍යාපාරේ ඉන්නවා කියලා. එහෙම නැත්නම් විශ්‍රාමගී හවුල්කරුට වගකීමක් නැහැ. බලන්න Tower Cabinet Company Limited vs Ingram A හා B ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් විසිරුවා හරින ලදී. ඒ බව ගනුදෙනුකාර තුන්වෙනි පාර්ශවයන් වෙත කිසිදු දැනුවත් කිරීමක් සිදු නොකර අතර විසිරුවා හැරීමෙන් පසු අවස්ථාවකදී ඒ විසින් පැරණි ව්‍යාපාරික ලිපි ශීර්ෂ භාවිතා කරමින් තෙවන පාර්ශවයකින් භාණ්ඩ ඇනවුම් කරන ලදී. එම භාණ්ඩවල මිල නොගෙවීම සම්බන්ධයෙන් තෙවන පාර්ශවය ප්‍රතිබන්ධන රීති යටතේ A හා B යන දෙදෙනාගෙන්ම මිල අය කර ගැනීමට නඩු පැවරූ අතර අධිකරණය ප්‍රකාශ කළේ හවුල් ව්‍යාපාරය විසිරුවා හැරීමට පෙර B හවුල්කරුවෙකු බව මෙම විකුණුම්කරු දැන සිටි නැති බැවින් ප්‍රතිබන්ධන හවුල් ව්‍යාපාරයක් ඇති නොවන බව තීරණය කරන ලදී. හරිනේ දරුවෝ? එහෙනම් ඕක තමයි බාහිර පාර්ශවයන්ගේ ණය සම්බන්ධයෙන් ව්‍යාපාරයට තියෙන වගකීම. ඊළඟට අපි කතා කරනවා බදු ගෙවන එක ගැන කොහොමද හවුල්කරුවෝ වගකීමට බැඳෙන්නේ කියලා. හරි. ඒක තියෙන්නේ පොඩි කොටසක්. ඔයාලගේ ටියුට් එකට ගියොත් ඔයාලට පෙනේ. මේකෙදි දරුවෝ සාමාන්‍යයෙන් හවුල් ව්‍යාපාර වලට බදු අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යාමට බදු අය කරන්නේ නැහැ. හැබැයි හවුල් ව්‍යාපාරයේ ලාභය හෝ පාඩුව මත බදු අය වෙනවා. ඒ හින්දා ඒ වගේ හවුල් ව්‍යාපාරයේ ලාභය හෝ පාඩුව මත අය වෙන බදු හවුල්කරුවෝ තමන්ගේ ලාභ කොටස බෙදා ගන්නවත් එක්ක මේ බදු කොටසත් එක එක හවුල්කරුවන්ට එයාලගේ ගිණුම් වලට බැරක්සේ තමයි ගිණුම් ගත වෙන්නේ. එතකොට එයාලා ඒ බදු කොටස ගෙවන්න ඕන. බලන්න ටියුට් එක පෙරලන්න 9 වෙනි කොටස බදු ගෙවීම පිළිබඳව හවුල්කරුවන්ගේ වගකීම. කියවන්න හවුල් ව්‍යාපාර ආදායම් බදු වලට යටත් නොවන බව 2007 අංක 24 දරන දේශීය ආදායම් පනත දක්වයි. නමුත් සෑම වසරක් අවසානයේම ගණනය කළ හවුල් ව්‍යාපාරයේ ලාභය හෝ පාඩුව මත බදු ගෙවිය යුතු අතර හවුල්කරුවන්ගේ කොටස එක් එක් හවුල්කරු අතර බෙදා හරින අවස්ථාවේදී එම බද්දද හවුල්කරුවන්ගේ කොටසක් ලෙස පුද්ගලික බදු ගණනය කිරීමේදී බැරක්සේ සලකනු ලැබේ. හරි. එහෙනම් හවුල් ව්‍යාපාර ගැන අවසාන කොටසට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. හවුල් ව්‍යාපාරයක් විසිරුවා හැරීම නැත්නම් හවුල් ව්‍යාපාරයක් අවසන් කරන්නේ කොහොමද කියන කාරණාව ගැන තමයි අපි මේ කතා කරන්නේ. ලෝකේ හැම දෙයකටම වගේ හවුල් ව්‍යාපාරයටත් ආයු කාලයක් තියෙනවා. ඒ කියන්නේ හැමදේම අපි කියනවානේ අනිත්‍යයි කියලා. ඒ කියන්නේ හැමදේම කාලයකදී නැති වෙලා යනවා වගේ මේ වගේ ව්‍යාපාරත් කාලයකදී නැති වෙලා යනවා. හවුල් ව්‍යාපාරයකටත් මේ දේ පොදුයි. හවුල් ව්‍යාපාරයක් කවදා හරි අවසන් වෙනවා. කවදා වුණත් මේ අවසන් වෙන අවස්ථාවේදී ඒ කියන්නේ හවුල් ව්‍යාපාරය විසිරුවා හරින අවස්ථාවේදී අපි හවුල් ව්‍යාපාරය අවසන් කරනවට කියන්නේ හවුල් ව්‍යාපාරය විසිරුවා හරිනවා කියලා. අන්න ඒ අවස්ථාවේදී හවුල් ව්‍යාපාරයක් විසිරවන්න පුළුවන් ක්‍රම
ප්‍රධාන වශයෙන්ම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි දරුවෝ උසාවි නියෝගයක් අරගෙන උසාවි නියෝගයක් මගින් හවුල් ව්‍යාපාරය විසිරුවා හැරීම. දෙවැනි ක්‍රමය වෙන්නේ උසාවි නියෝගයක් නැතුව හවුල් ව්‍යාපාරයක් විසිරුවා හැරීම. එහෙනම් ක්‍රම දෙකයි මොකක්ද? උසාවි නියෝගයකින් හවුල් ව්‍යාපාරය විසිරුවා හැරීම. දෙවැනි ක්‍රමය උසාවි නියෝගයකින් තොරව හවුල් ව්‍යාපාරය විසිරුවා හැරීම. උසාවි නියෝගයකින් හවුල් ව්‍යාපාරය විසිරුවන්නේ කොහොමද? කොයි වගේ අවස්ථාවකදීද හවුල් ව්‍යාපාරයක් විසිරුවන්නේ කියලා උසාවියෙන් ඉල්ලන්න පුළුවන් පළවෙනිම අවස්ථාව තමයි දරුවෝ එක හවුල්කරුවෙක්ට මානසික නොහැකියාවක් ඇති වෙච්ච අවස්ථාව. නැත්නම් එක හවුල්කරුවෙක් සිහි විකල බවට පත් වෙලා තියෙනවා නම් එතකොට ඒ හවුල්කරුට හවුල් ව්‍යාපාරයේ කටයුතු වලට සම්බන්ධ වෙන්න බැරි නිසා අනිත් හවුල්කරුවන්ට පුළුවන් අධිකරණයෙන් ඉල්ලන්න හවුල් ව්‍යාපාරය විසිරුවා හරින්න කියලා. ඊළඟ අවස්ථාව තමයි මේ විදිහට මේක හවුල්කරුවෙක් මානසිකව නෙවෙයි ශාරීරිකව නොහැකියාවකට නැත්නම් ආබාධයකට එහෙමත් නැත්නම් අපි කියනවා බෙලහීනතාවයකට ලක් වෙලා තියෙනවා. හැබැයි මේක යම්කිසි කාලයකට විතරක් අදාළ වෙන නොහැකියාවක් නැත්නම් ආබාධයක් වෙන්න බෑ. පූර්ණ ආබාධිත තත්වයකට නැත්නම් පූර්ණ බෙලහීනතාවයකට පත් වෙලා තියෙන්න ඕනේ. එහෙම අවස්ථාවකදීත් අධිකරණයෙන් ඉල්ලීමක් කරලා හවුල් ව්‍යාපාරය විසිරුවා හරින්න පුළුවන්. ඊළඟ කාරණය තමයි හවුල්කරුවෙක් හවුල් ගිවිසුම උල්ලංඝනය කරමින් හැම වෙලෙම හවුල් ව්‍යාපාරය කරගෙන යන්න බැරි විදියට හවුල් ව්‍යාපාරයට බාධා කරනවා නම් ඒ වගේ අවස්ථාවකත් අනෙක් හවුල්කරුවන්ට ගිහිල්ලා අධිකරණයෙන් ඉල්ලන්න පුළුවන් හවුල් ව්‍යාපාරය විසිරුවා හරින්න කියලා. ඊළඟ කාරණය තමයි යම්කිසි හවුල් ව්‍යාපාරයක් දිගින් දිගටම අලාභ ලබනවා නම් කිසිම ලාභයක් නැත්නම් හවුල්කරුවන්ට වගකීම් වැඩි වෙන එක විතරයි නම් වෙන්නේ. ඒ වගේ අවස්ථාවකදීත් හවුල්කරුවන්ට ගිහිල්ලා කියන්න පුළුවන් මේ ව්‍යාපාරය දිගින් දිගටම ලාභ ලබන ව්‍යාපාරයක්. ඒ හින්දා මේක විසිරුවා හරින්න කියලා. ඊළඟ කාරණාව තමයි එක හවුල්කරුවෙක්ගේ හැසිරීම හවුල් ව්‍යාපාරයට අගතිදායක නම් නැත්නම් හානිදායකයි නම් ඒ හවුල්කරු අධිකරණයකින් හරි වෙනත් විනිශ්චය සභාවකින් හරි වැරදිකරුවෙක් කරලා තියෙනක හවුල් ව්‍යාපාරයට හානිදායක නම් ඒ වගේ වැරදිකරුවෙක් එක්ක හවුල් ව්‍යාපාරය කරන්න බැරි නම් අධිකරණයට ගිහිල්ලා ඉල්ලන්න පුළුවන් හවුල් ව්‍යාපාරය විසිරුවා හරින්න කියලා. මෙතනදී මේ කියන හවුල්කරුවෙක්ව වැරදිකරු කරනවා කියන එක අපි බලමු කොයි වගේ වැරදි හින්දාද මේ වගේ හවුල් ව්‍යාපාරයක් විසිරුවා හරින්න කියලා අපි සම්බන්ධ නඩු තීන්දුවක් කතා කරනවා. ඊට අමතරව අවසානයේදී අධිකරණයට සුදුසුයි කියලා හිතන ඕනෑම අවස්ථාවකදී හවුල් ව්‍යාපාරයක් විසිරුවා හරින්න අධිකරණයකට තීන්දුවක් දෙන්න පුළුවන්. අපි කියවනේ හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෙක් වැරදිකරුවෙක් වෙලා තියෙනවා නම් ඒ වගේ අවස්ථාවකදී හවුල් ව්‍යාපාරය විසිරවන්න කියලා ඉල්ලන්න පුළුවන් කියලා. කාමිචල් vs ඉවන්ස් කියන නඩුවේදී අපි කතා කරනවා මේ වගේ වැරදිකාරයෙක් වෙනවා කියන එක ගැන. ඒකෙදි දරුවෝ CE කාමිචල් සහ ඉවන්ස් කියන දෙන්න හවුල් ව්‍යාපාරයක් කරගෙන යනවා. එතකොට මේකෙන් මේ කාමිචල් කියන පුද්ගලයා ටිකට් එකක් නැතුව දුම්රිය ගමන් කරනවා. ප්‍රවේශ පත්‍රයක් නැතුව දුම්රිය ගමන් කරනවා. කොහොම හරි මේ පුද්ගලයාව හසු වෙනවා ඊළඟට ඔහුට විරුද්ධව තීන්දුවක් දෙනවා. ඔහු වංචාකාරයෙක් වංචා කිරීමේ චේතනාවෙන් මේ විදියට දුම්රිය ප්‍රවේශ පත්‍රයක් නොමැතිව ගමන් කරා කියලා ඔහුව ඒ වරදකරු කරනවා. අධිකරණය කියනවා අනෙක් හවුල්කරු ඉල්ලනවා නම් මේ වගේ වංචනික හැසිරීමක් වුණත් හවුල් ව්‍යාපාරයකට මොකද්ද වෙන්න පුළුවන්? හවුල් ව්‍යාපාරයකට හානිදායක වෙන්න පුළුවන් නිසා මොකද කරන්න පුළුවන්? හවුල් ව්‍යාපාරය විසිරවන්න අධිකරණයකට මේ වරදත් ප්‍රමාණවත් කියලා කාමිචල් vs ඉවන්ස් නඩුවේදී කියනවා. දැක්කනේ බස් රථයක දුම්රියක ටිකට් එකක් නැතුව ගමන් කරන එක මත උනත් හවුල් ව්‍යාපාරයක් විසිරවන්න හැකියාව තියෙනවා. එහෙනම් ඕක තමයි දරුවෝ ඒ නඩුවේදී කිව්වේ. අපි ওই ටික කතා කරලා ඉවර වෙලා ඊළඟට බලමු හවුල් ව්‍යාපාරයක් විසිරවන්නේ කොහොමද කියලා අධිකරණ තීරණයක් නැතිව. බලන්න 10 නැත්නම් 9 වෙනි පිටුවේ තියෙනවා හවුල් ව්‍යාපාරයක් විසිරුවා හැරීම. කියවන්න
හවුල් ව්‍යාපාරයකට ආයු කාලයක් ඇත. හවුල් ව්‍යාපාරයක් අවසානයේ විසිරුවා හැරීමට හැකි ආකාර දෙකකි. පළවෙනි එක ලියන්න. අධිකරණ නියෝගයක් මගින් අධිකරණ නියෝගයක් මගින් හවුල් ව්‍යාපාරය විසිරුවා හැරීම ඊළඟ ක්‍රමය තමයි අධිකරණ නියෝගයක් නොමැතිව හවුල් ව්‍යාපාරය විසිරුවා හැරීම. අධිකරණ නියෝගයක් නොමැතිව හවුල් ව්‍යාපාරය විසිරුවා හැරීම. හරි. එහෙනම් පළවෙනි ක්‍රමය බලන්න. උසාවි නියෝගයක් මගින් නැත්නම් අධිකරණ නියෝගයක් මගින් හවුල් ව්‍යාපාරයක් විසිරුවා හරින්නේ කොහොමද කියලා. පහත සඳහන් අවස්ථාවලදී හවුල්කරුවෙකුට හවුල් ව්‍යාපාරය විසිරුවා හරින මෙන් අධිකරණයෙන් ඉල්ලා සිටිය හැක. හවුල්කරුවෙකුගේ මානසික නොහැකියාව හවුල්කරුවෙකු තම යුතුයකම් ඉටු කළ නොහැකි ලෙස පූර්ණ බෙලහීනතාවයට පත්වීම එක පූර්ණ ආබාධිත හෝ පූර්ණ බෙලහීනතාවය කියන එක අනිවාර්යයෙන්ම දරුවෝ. ඊළඟට හවුල්කරුවෙකු හවුල් ගිවිසුම උල්ලංඝනය කිරීම හෝ ව්‍යාපාර පවත්වාගෙන යාමට බාධාකාරී ලෙස හැසිරීම, හවුල් ව්‍යාපාරය දිගින් දිගටම අලාභ ලැබීම, හවුල්කරුවෙකුගේ හැසිරීම හවුල් ව්‍යාපාරයේ පැවැත්මට හානිදායක වන අවස්ථාවලදී හෝ හවුල්කරුවෙකු අධිකරණය විසින් වරදකරුවෙකු කර ඇති අවස්ථාවකදී නැත්නම් අධිකරණය සුදුසුයයි සිතන ඕනෑම අවස්ථාවකදී අධිකරණයට හවුල් ව්‍යාපාරය විසිරුවා හරින නියෝගයක් නිකුත් කරන්න පුළුවන්. බලන්න කාමිෂල් vs events C සහ E හවුල්කරුවන් වූ අතර C දුම්රිය ප්‍රවේශ පත්‍රයක් නොමැතිව වංචා කිරීමේ චේතනාවෙන් ගමන් කර වරදකරු විය. මෙහිදී තීරණය වූයේ Cගේ වංචනික හැසිරීමට දඬුවම් විදීම හවුල් ව්‍යාපාරයට හානිදායක බවයි. හරි. එහෙනම් ඕක තමයි අධිකරණයකින් හවුල් ව්‍යාපාරයක් විසිරුවා හරින විදිය. අපි දැන් කතා කරන්න යන්නේ අධිකරණ නියෝගයක් නැතුව කොහොමද හවුල් ව්‍යාපාරයක් විසිරුවා හරින්නේ කියලා. අධිකරණ නියෝගයක් නැතුව හවුල්කරුවන්ටම හවුල් ව්‍යාපාරයක් විසිරුවා හරින්න පුළුවන් විදි තියෙනවා. එහෙම අවස්ථා තියෙනවා. පළවෙනි අවස්ථාව තමයි යම් කිසි නිශ්චිත කාලයක් සඳහා නම් හවුල් ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නේ. ඒ කාලය අවසන් වෙනවත් එක්කම අපිට හවුල් ව්‍යාපාරයත් අවසන් වෙනවා කියලා සලකන්න පුළුවන්. නැත්නම් ඉබේම හවුල් ව්‍යාපාරය විසිරුවා හරිනවා විසිරුවා හැරෙනවා කියලා සලකන්න පුළුවන්. විශේෂිත කාලයක් කියලා තියෙනවා නම් හවුල් ව්‍යාපාරය ආරම්භ කරද්දී අපි හිතමු මේක අවුරුදු 5ක් සඳහා ඇති කරගන්න හවුල් ව්‍යාපාරයක් කියලා. අවුරුදු 5 ඉවර වෙද්දී හවුල් ව්‍යාපාරය හැමම අහෝසි වෙලා යනවා. ඊළඟ එක තමයි
යම්කිසි නිශ්චිත කටයුත්තක් සඳහා නම් හවුල් ව්‍යාපාරය ආරම්භ කළේ ඒකේ කටයුතු අවසන් වීමත් එක්කම හවුල් ව්‍යාපාරය අවසන් වෙන උදාහරණයක් හැටියට අපි හිතමු මැණික් පතලක් කියලා. මැණික් පතලක් මැණික් ගරන්න එක පතලක් සම්බන්ධයෙන් මේකේ මැණික් ගරන්න තමයි හවුල්කරුවෝ දෙන්නෙක් යාළුවෝ දෙන්නෙක් එකතු වෙලා හවුල් ව්‍යාපාරයක් ඇති කරගන්නේ. එතකොට මේ මැණික් පතල ගරලා ඉවර වෙනවත් එක්කම හවුල් ව්‍යාපාරයත් අවසන් වෙනවා. මොකද එයාලා එක කාර්යයකට තමයි හවුල් ව්‍යාපාරය ඇති කරගත්තේ. එතනින් එහාට ඒගොල්ලෝ අතර හවුලක් නැහැ. ඊළඟ කාරණාව තමයි මෙහෙම කාල සීමාවක් දක්වන්නේ නැතුව ඇති කරගත්තු හවුල් ව්‍යාපාර තියෙනවා නම් එක හවුල්කරුවෙක් හවුල් ව්‍යාපාරය විසිරවන්න යෝජනා කරයින් පස්සේ අනිත් හවුල්කරුවෝ හැමෝම මේකට කැමති වෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැතුව එයාලට එකඟතාවය මත හවුල් ව්‍යාපාරය විසිරුවා හරින්න පුළුවන්. ඊළඟ එක තමයි එක හවුල්කරුවෙක් මිය ගියොත් නැත්නම් හවුල්කරුවෙක් බොන්වත් වුණොත් බංකොලොත් වුණොත් එතකොටත් අධිකරණයකට යන්න ඕනේ නැහැ දරුවෝ. හවුල් ව්‍යාපාරය හවුල්කරුවන්ටම විසිරුවා හරින්න පුළුවන්. ඊළඟ අවස්ථාව තමයි මේ හවුල්කරුවෝ අතර එක හවුල්කරුවෙක් තමන්ගේ කොටස නැත්නම් තමන්ගේ හවුල් ව්‍යාපාරයේ තමන්ගේ මුදල් වෙනුවෙන් තමන්ගේ පෞද්ගලික ණයක් ආදේශ කරනවා නම් එහෙමත් නැත්නම් අපි මෙහෙම කිව්වොත් හවුල්කරුවෙක් තමන්ගේ ණයකරුවෙකුට කියනවා මට ණය ගෙවා ගන්නම් විදියක් නැහැ. හැබැයි මම මේ හවුල් ව්‍යාපාරයේ හවුල්කාරීත්වය දරනවා. මගේ කොටස ඒකෙන් ණය කරගන්න. අන්න ඒ විදිහේ දෙයක් කිව්වොත් එතකොට ඒ කියන්නේ තමන්ගේ ණයක් සඳහා හවුල් ව්‍යාපාරයේ කොටස ආරෝපණය කරනවා නම් එතකොටත් දරුවෝ හවුල් ව්‍යාපාරය ඉබේම අවසන් වෙනවා. ඊළඟ අවස්ථාව තමයි අපි හිතමු හවුල් ව්‍යාපාරයක් පටන් ගද්දී කිසි ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. හැබැයි හවුල් ව්‍යාපාරය කරගෙන යද්දී මේක නීති විරෝධී භාවයට පත් වෙනවා. රජයෙන් ගෙනාවු අලුත් නීතියක් හින්දා නැත්නම් ඇතිවෙච්ච අලුත් වාතාවරණයක් හින්දා අලුත් යුද්ධයක් වගේ දෙයක් ඇති වෙලා තියෙනවා නම් රටවල් දෙකක් අතර මේ වගේ අවස්ථාවකදී හවුල්කරුවෝ අතර තිබිච්ච හවුල් ව්‍යාපාරය නීති විරෝධී වෙලා තියෙනවා නම් ඒ කියන්නේ ව්‍යාපාරික කටයුතු පසුව නීති විරෝධී වෙලා තියෙනවා නම් ඒ වගේ අවස්ථාවකත් හවුල් ව්‍යාපාරය ඉබේම අවසන් වෙනවා. අධිකරණයකට යන්න අවශ්‍යතාවයක් නැහැ. බලන්න අධිකරණ නියෝගයක් නොමැතිව විසිරුවා හැරීම. අධිකරණ නියෝගයක් නොමැතිව විසිරුවා හැරීම කියවන්න අධිකරණය මැදිහත් වීමකින් තොරව හවුල් ව්‍යාපාර විසිරවීම පහත අවස්ථාවලදී සිදු කළ හැක. යම් නිශ්චිත කාලයක් සඳහා හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන ලද්දේ නම් එකේ කාල සීමාව අවසන් වීම මත හවුල් ව්‍යාපාරය විසිරවන්න පුළුවන්. ඊළඟ එක තමයි යම් නිශ්චිත කටයුත්තක් සඳහා හවුල් ව්‍යාපාරයක් ආරම්භ කළේ නම් එකේ කටයුතු අවසන් වීම. ඊළඟ එක කාල සීමාවක් රහිතව ආරම්භ කළ හවුල් ව්‍යාපාරයක් විසිරුවා හැරීමට හවුල්කරුවෙක් යෝජනා කිරීම හා එම යෝජනාවට අනෙකුත් හවුල්කරුවන් එකඟතාවය පළ කිරීම. හතරවෙනි කාරණය හවුල්කරුවෙකු මිය යාම හෝ බුන්වත් වීම. ඒ කියන්නේ බංකොලොත් වෙන එක. හවුල්කරුවෙක් තමන්ගේ පෞද්ගලික ණයක් සඳහා හවුල් ව්‍යාපාරයේ ඔහුගේ කොටස ආරෝපණය කිරීම. අවසාන අවස්ථාව ව්‍යාපාරික කටයුතු පසුව නීති විරෝධී වීම. එහෙනම් ඔය කියන අවස්ථාවලදී හවුල් ව්‍යාපාරයක් අවසන් වෙන්න පුළුවන්. හැබැයි හවුල් ව්‍යාපාරයක් අවසන් වුණයින් පස්සේ කොහොමද මේ අවසන් කිරීමේ කටයුතු සිද්ධ කරන්නේ? මේ ගැන හවුල් ව්‍යාපාර ආඥා පනතේ 39 වගන්තිය සඳහන් කරලා තියෙනවා. එතකොට දරුවෝ හවුල් ව්‍යාපාරයක් අවසන් කරද්දී අනිවාර්යයෙන්ම මුලින්ම හවුල් ව්‍යාපාරයේ බාහිර ණය ටික ගෙවලා ඉන්න ඕනේ. ඊළඟට හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවෝ තමන්ගේ ප්‍රාග්ධනයට අමතරව ණයක් සපයලා තියෙනවා නම් හවුල් ව්‍යාපාරයට අන්නේ ණය ටිකත් ගෙවලා දාන්න ඕනේ. ඊට පස්සේ හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවන්ගේ තියෙන ප්‍රාග්ධනය පියවන්න ඕනේ. මෙහෙම ප්‍රාග්ධනයක් පියවුවෙන් පස්සේ තව මුදලක් ඉතිරි වෙනවා නම් අපි කියනවා අතිරික්තයක් තියෙනවා නම් ලාභ බෙදා ගන්න අනුපාතයට මේ කියන අතිරික්තය මේ මුදල බෙදා ගන්න හවුල්කරුවන්ට පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි හවුල් ව්‍යාපාරයක් විසිරුවා හැරීමේදී හවුල් ව්‍යාපාරයේ වත්කම් දීපල වගේ දේවල් බෙදෙන්නේ.
හරි. අපි ওই කොටසත් කියවලිමු ටියුට් එකේ. ඊළඟට අපි යමු ප්‍රශ්නවලට. බලන්න විසුරුවා හැරීමේදී වත්කම් සම්බන්ධව පිළිපැදිය යුතු කරුණු. 1890 හවුල් ව්‍යාපාර පනතේ 39 වගන්තිය සඳහන් වන්නේ ව්‍යාපාර ආයතනයේ අනෙක් හවුල්කරුවන්ට හා හවුල්කරුවන් ලෙස ඔවුන්ගේ බැඳියාවන්ට අදාළව හිමිකම් පාන සියලුම පුද්ගලයන්ට එරෙහි ලෙස ව්‍යාපාර ආයතනයේ ණය සහ වගකීම් ගෙවීම සඳහා හවුල් ව්‍යාපාරයේ දීපල යොදා ගැනීමටත් එවැනි ගෙවීම් වලින් පසුව හවුල්කරුවන් ලෙස ඔවුන්ගෙන් ව්‍යාපාර ආයතනයට ලැබිය යුත්තේ අඩු කර ගැනීමෙන් පසුව අතිරික්ත වත්කම් පිළිවෙලින් හවුල්කරුවන්ට අයවිය යුත්තේ ගෙවීම සඳහා යොදා ගත හැකි බවය. එබැවින් විසුරුවා හැරීමේදී ඔය ඡේදයක් විදියට කියපු කතාව අපි හරි සරලව මේ විදියට කියනවා. බලන්න විසුරුවා හැරීමේදී ලියාගන්න වත්කම් උපයෝගීතාවය ලියන්න වත්කම් උපයෝගීතාවය වත්කම් උපයෝගීතාවය යොදා ගනු ඇත්තේ කියලා තියෙනවා නේද? ඊළඟට කියවන්න. මේ කියන්නේ වත්කම් උපයෝගීතාවය කියන්නේ තියෙන වත්කම් බෙදලා යන්නේ කොහොමද කියන එක. බලන්න හවුල් ව්‍යාපාර බාහිර ණය පියවීමට තමයි මුලින්ම තියෙන දේපල ටික යොදා ගන්න ඕනේ. ඊළඟට හවුල්කරුවන් විසින් ව්‍යාපාරයට සපයා ඇති අතිරික්ත ණය පියවීම, හවුල්කරුවන්ගේ ප්‍රාග්ධනය පියවීම, ඊළඟට අතිරික්තයක් වෙනම් සාමාන්‍යයෙන් ලාභාලාභ බෙදා ගන්න අනුපාතයට හවුල්කරුවන් අතර බෙදා හැරීම. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි දරුවෝ හවුල් ව්‍යාපාරයක් විසුරුවා හරින්නේ. අපි චුට්ටක් මතක් කරගමු අපි කතා කරේ මොනවද කියලා අද දවසේ. මුලින්ම අපි කතා කරා හවුල්කරුවෝ සහ දෙවන පාර්ශවයන් අතර තියෙන සම්බන්ධතාවය ගැන. ඒකෙදි හවුල්කරුවෙක් කරන ක්‍රියාවලට අනෙක් හවුල්කරුවන් වගකීමට බැඳෙනවා කියලා අපි කිව්වා. ඊළඟට මේ සම්බන්ධයෙන් අඩු ටිකක් අපි කතා කරා. ඊළඟට හවුල්කරුවෙක් කරන සිවිල් වරදක් ගැන වගකීම කොහොමද, අපරාධ වරදක් ගැන වගකීම කොහොමද කියලා කතා කරා. හවුල් ව්‍යාපාරයේ ණය ගැන හවුල්කරුවෝ වගකීමට බැඳෙන්නේ කොහොමද කියලා අපි කතා කරා. ඊළඟට හවුල් ව්‍යාපාරයක් අවසන් කරන විදි දෙකක් කිව්වා. උසාවි නියෝගයක් මගින් සහ අධිකරණ නියෝගයක් නැත්නම් උසාවි නියෝගයක් නැතුව හවුල් ව්‍යාපාරයේ විසිරුවන අවස්ථා. ඊළඟට මේ වගේ විසිරුවීමකදී හවුල් ව්‍යාපාරයේ තියෙන දේපල නැත්නම් වත්කම් කොහොමද බෙදී යන්නේ කියලා අපි කතා කරා. ටක් ගාලා පෙරලා ගන්න ඔයාලගේ ජූලි පේපර් එක. 2020 ජූලි අපි එදා කතා කරපු පේපර් එක. ඒකේ B කොටසේ දෙවනි ප්‍රශ්නේ B. සිම්පල් B කොටස. කියවන්න හෙළ රස හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යන අතරතුර නිමල් නිත්‍ය සැපයුම්කරුවෙකු වන පියාගෙන් ණය පදනම මත රුපියල් ලක්ෂ 5කට කුරුඳු සහ ගම්මිරිස් තොගයක් ලබාගෙන ඒ වෙනත් තුන්වෙනි පාර්ශව ගැනුම්කරුවෙක්ට ලක්ෂ 6කට විකුණුවේය. එම ලැබුණ මුදල වැරදීමකින් ඔහුගේ බිරිඳගේ පෞද්ගලික ගිණුමට තැන්පත් කරන ලදී. පසුව ඇයගේ ණය කරගත යුතු තිබූ පුද්ගලික ණය මුදලක වාරික දෙකක් එම මුදලෙන් බැංකුව විසින් අය කර ගන්නා ලද අතර දැනට ඇගේ ගිණුමේ එම මුදල නොමැත. තමාට අයවිය යුතු මුදල් පියල් විසින් හෙළ රස හවුල් ව්‍යාපාරයෙන් ඉල්ලා සිටි අතර රාජා සහ සුමනා පියල්ට ගෙවීම ප්‍රතික්ෂේප කරන ලදී. ඔබ විසින් කළ යුතු දෑ හෙළ රස හවුල් ව්‍යාපාරයෙන් පියල්ගේ මුදල අය කර ගැනීමට ඔහුට නෛතික හිමිකමක් තිබේදැයි පැහැදිලි කරන්න. මොකද දැන් මේ වෙලා තියෙන්නේ මේ රාජා නිමල් සහ සුමනා කියන තුන්දෙනා පවත්වගෙන යන ව්‍යාපාරයනේ. එතකොට ඒකේ සැපයුම් කරුවෙක්ගෙන් මේක එක හවල්කරුවෙක් මොකද කරන්නේ? ණය පදනමට භාණ්ඩ වගයක් ගන්නවා. ඊළඟට එයාට ගෙවන්න තිබිච්ච මුදල මොකද වෙන්නේ? ඒ මුදල එයාගේ බිරිඳගේ පුද්ගලික ගිණුමට තමයි තැන්පත් වෙන්නේ. ඒ අතරේ මොකද වෙන්නේ? බිරිඳගේ පුද්ගලික මුදලෙන් ගෙවන්න තිබුණ ණය වාරික වගයක් ඒකෙන් ගෙවිලා ගිහිල්ලා තියෙනවා. දැන් මුදල් ටික නැහැ. දැන් කොහොමද පියාගේ ගෙවීම සිද්ධ කරන්නේ? එතකොට දරුවෝ
ඔයාලට පේනවා මේක මොන කොටසෙන්ද අහලා තියෙන්නේ? අර මෙන්න මේ කොටසෙන් හවල්කරුවා හා තෙවන පාර්ශවයක් අතර තියෙන සම්බන්ධතාවය ගැන. එහෙනම් භාණ්ඩ මිලදී ගන්න, විකුණන්න, ඔය කටයුතු කරන්න හවල්කරුවන්ට ව්‍යංග බලයක් තියෙනවා කියලා අපි කිව්වනේ. එහෙනම් මෙන්න මේ නඩු තුන ලියලා මේ එක හවල්කරුවෙකු කරපු මිලදී ගැනීම සම්බන්ධයෙන් සාමාන්‍ය ව්‍යාපාරික කටයුත්ත ගැන අනිත් හවල්කරුවන්ටත් වගකීමක් තියෙනවා කියලා කියලා මේ නඩු දෙකක් ගැන අපිට කතා කරන්න පුළුවන්. ඒ කතා කරලා අපිට කියන්න පුළුවන් එහෙනම් පියාගේ මුදල එයාට හවුල් ව්‍යාපාරය ණය කරගන්න පුළුවන්. ඊට විරුද්ධව හවුල්කරුවෝ තුන්දෙනාටම විරුද්ධව නඩු පවර්ලා මේ මුදල අය කරගන්න පුළුවන් කියලා. අන්තිමට අවශ්‍ය නම් කියන්න ඒක අත්‍යවශ්‍ය නෑ දරුවෝ. ඒක දැන් අනිත් හවුල්කරුවන්ට කරන්න දෙයක් තියනවද ඇත්තටම? නෑ, මේක නිමල්ගේ වරදනේ. එහෙනම් අනිත් හවුල්කරුවන්ට පුළුවන් නිමල්ගෙන් මුදල් ටික අය කරගන්න. ඔන්න ඕක තමයි සිද්ධ වෙන්න ඕන. පැහැදිලිද? එහෙනම් පියාට නිමල්ගෙන් විතරක් නෙමෙයි හැම හවුල්කරුවටම විරුද්ධව නඩු පවර්ලා මුදල් අය කරගන්න අයිතියක් තියෙනවා කියලා තමයි අපිට අවසානයේදී කියන්න තියෙන්නේ. හරි. එහෙනම් හවුල් ව්‍යාපාර ගැන අපි කතා කරලා මේ විදියට ඉවර කරනවා. ඊළඟට අපිට තියෙන්නේ සමාගම් ගැන කතා කරන්න. සමාගම් වලට යන්න කලින්, සමාගම් වීඩියෝ එක බලන්න කලින් අනිවාර්යයෙන්ම හවුල් ව්‍යාපාර ගැන තියෙන මේ කොටස පාඩම් කරලා ඉවර කරගෙන අපි සමාගම් වලට යමු.